ඒ අලුත් නිබන්ධනයේ පළවෙනි පාඩමේ ඉඳන් අපි කරමු. අලුත් නිබන්ධනයේ පළවෙනි පාඩමේ ඉඳන් පළවෙනි ප්‍රශ්නේ ඉඳන් අපි සාකච්ඡා කරගෙන යමු. මම හිතන්නේ හැමෝම ලිව්වා උත්තරේ. හැමෝම උත්තර ලියලා තියෙන්නේ සාකච්ඡා කරගෙන ඉන්නකොට තමයි හදිසියෙම තාක්ෂණික ප්‍රශ්නයක් ආවේ. right. පළවෙනි කොටස් ටික සාකච්ඡා කරා නේද? නේද? පළවෙනි කොටස් ටික සාකච්ඡා කරා නේද පුතා? නැද්ද? ක්ලාස් දැනුම් මේකකයක් තමයි මෙන්න මේක. අපිට දීලා තියෙන එක දැනුම් මේකකයක් තමයි මෙන්න මේක. A කියන්නේ මෙන්න මෙයානේ. A කියන්නේ මෙන්න මෙයා. A කියන දැනුම් මේකකය. නේද? ඊට පස්සේ තව දැනුම් මේකකයක් අපිට දීලා තියෙනවා මෙන්න මේ විදිහට. මේක අපි දැනලා තියෙන්නේ මේ ප්‍රශ්න දෙකකින් කරා සාකච්ඡා කරන්න ඉන්න බැරි වුණේ. එහෙම නේද? එහෙම නේද? ඔව් සර්. ඔව් සර්. ඔව්. අපිට සාකච්ඡා කරන්න බැරි වුණා. නමුත් මේක අපි ඉවර කළා තියෙන්නේ. ප්‍රශ්නේ කළා තියෙන්නේ. හරි? මේකට අපි දාලා තියෙන්නේ A, මේකට දාලා තියෙන්නේ B, මේකට දාලා තියෙන්නේ C. හොඳට බලා ගන්න මේ වගේ ප්‍රශ්නයක් තාම O level වලට ආවේ නැහැ. එන්න ඕන ප්‍රශ්නයක් ආවේ නැහැ. මේක දාලා තියෙනවා X, මේක දාලා තියෙනවා Y. හරි? පළවෙනියට කියනවා මේ තියෙන්නේ සජීවී පදාර්ථයේ හැදිලා තියෙන ප්‍රධානම කාබනික සංයෝගවල තැනුම් ඒකක තුනක්ලු. තර ඔයාලට මතක් වෙන්න ඕන සජීවී පදාර්ථයේ තියෙන ප්‍රධානම කාබනික සංයෝග තමයි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලියික් අම්ල. තර කාබෝහයිඩ්‍රේට් හැදෙන්නේ මොනසැකරයිඩ් වලින්? प्रोटीन හැදෙන්නේ ඇමයිනෝ අම්ල වලින්. ලිපිඩ හැදෙන්නේ මේද අම්ල හා ග්ලිසරෝල් වලින්. නියුක්ලියික් අම්ල හැදෙන්නේ නියුක්ලියෝටයිඩ වලින්. එහෙනම් ඔන්න ඔය හතරෙන් තුනක් තමයි මෙතන තියෙන්නේ. එතකොට ලිපිඩ හැදෙන්නේ මේද අම්ල හා ග්ලිසරෝල් කියන අණු දෙකකින්. එහෙනම් මෙතන මේද අම්ල හා ග්ලිසරෝල් නැහැ. එහෙනම් ලිපිඩ වල තැනුම් මේකකේ නෑ. එහෙනම් මෙතන තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් වලයි ප්‍රෝටීන වලයි නියුක්ලියික් අම්ලයේ තැනුම් මේකකේ මේ තියෙන්නේ. හරි? දැන් අපි කරන්න ඕන මේ තැනුම් මේක දෙක වෙන් කරගන්න ඕන. අපි හොඳටම දන්නවා පාඩම් කරපු දරුවා හොඳටම දන්නවා මෙන්න මේ B කියන්නේ කවුද? B කියන්නේ මොන තැනුම් මේකකේ? නියුක්ලියෝටයිඩ්. මොකද මේක අපිට ඉගෙන ගන්න තියෙනවා. එහෙනම් මේ තියෙන්නේ නියුක්ලියෝටයිඩ්. නියුක්ලියෝටයිඩ්. ඒ කියන්නේ නියුක්ලියික් අම්ලයේ තැනුම් මේකකේ මේ තියෙන්නේ. දැන් ඔන්න ඒක නියුක්ලියෝටයිඩ් හරි. නියුක්ලියික් අම්ල හරි. තව දෙන්න ඉන්නේ. කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකේයි ප්‍රෝටීන් වල තැනුම් මේකකේයි. හොඳට බලන්න මෙන්න මේකේ තියෙනවා නයිට්‍රජන්. අපි හොඳටම දන්නවා कार्बोहाइड्रेट හැදෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තුنين. එහෙනම් අනිවාර්යෙන් මෙයා කාබෝහයිඩ්‍රේට් වල තැනුම් එකකේ නෙවෙයි. එහෙනම් කාගේ තැනුම් එකකේද? ප්‍රෝටීන්. ප්‍රෝටීන් වල. එහෙනම් A කියන්නේ කවුද? ප්‍රෝටීන් වල තැනුම් එකකේ කියන්නේ කවුද? ඇමයිනෝ අම්ල. ඇමයිනෝ අම්ල. එහෙනම් A කියන්නේ ඇමයිනෝ අම්ල. එහෙනම් අනිවාර්යෙන්ම C කියන්නේ कार्बोहाइड्रेट වල තනුම් මේකේ වල කවුද මේ ඉන්නේ මොනසැකරයිඩ් එක. ඔන්න ඔහොමයි ප්‍රශ්නෙට ප්‍රවිෂ්ඨ වෙන්නේ. ප්‍රශ්න ඇතුල් වෙන්නේ. දැන් බලන්නකෝ. පහත දැක්වෙන ප්‍රකාශ සඳහා වඩාත් ගැළපෙන ඉහත තනුම් ඒකකවල අක්ෂර සඳහන් කරන්න. පළවෙනි එක ප්‍රෝටීන් වල තනුම් ඒකකය අක්ෂරය මොකද්ද? A. හරි දාන්න ලකුණු 1යි. සයිඩ් කරන්නේ. ඔව් අපි මුලින්ම කරගෙන යනවා. මුලින්ම කරගෙන යනවා.
හරි ලකුණු එකයි. දෙක ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීමට දායක වන කාබනික සංයෝගයේ තැනුම් ඒකකය. තොර ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීමට දායක වෙන්නේ මොන කාබනික සංයෝගයේද? ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීමට දායක වෙන්නේ මොන කාබනික සංයෝගයේද? Nucleic නියුක්ලියික් අම්ල. Like දැනුම් මේකකේ වෙන්නේ මොකක්ද? නියුක්ලියෝටයිඩ්. නියුක්ලියෝටයිඩ්. එහෙනම් උත්තරේ වෙන්නේ මොකද්ද? B. B ලකුණු 1යි. C එක පෘථුවියේ බහුලතම කාබනික සංයෝගයේ සෑදී ඇති දැනුම් මේකකේ. දැන් මට කියන්න පෘථුවියේ බහුලම කාබනික සංයෝගය මොකද්ද? carbohydrate. එහෙනම් කාබෝහයිඩ්‍රේට් වල තැනුම් එකකේ වෙන්නේ මොනොසැකරයිඩ් නේද? උත්තර මතක තියාගන්න මේ විභාගයේදී අක්ෂර ලියන්න කිව්වොත් අක්ෂර ලියන්න. අත ලකුණු හම්බෙන්නේ. එහෙනම් මොනොසැකර නිරූපණයකට තියෙන්නේ මොකෙන්ද? C ලකුණු 1යි. හරි? එතකොට A B C කියන තුනටම ලකුණු 1 හම්බ වෙන ලකුණු තුනක්. ඊළඟ එක දෙක C තැනුම් ඒකක වලින් සෑදෙන කාබනික සංයෝගය ඇති මූලද්‍රව්‍ය නම් කරන්න. එහෙනම් C කියන්නේ මොනොසැකරයිඩයක්. මොනොසැකරයිඩ් වලින් හැදෙන කාබනික සංයෝගය මොකද්ද? කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් වල තියෙන මූලද්‍රව්‍ය වෙන්නේ මොනවාද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. ඔය මූලද්‍රව්‍ය තුනම තියෙනවා නම් විතරක් ලකුණු එකක් දාන්න. දෙකක් තිබ්බට එකක් තිබ්බට එක ලකුණක්වත් දාන්න එපා. මූලද්‍රව්‍ය තුනම තියෙනවා නම් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියලා ලකුණු එකක් දාන්න. හරි? තුන්වෙනි ප්‍රශ්නේ. ඒ වලින් සෑදෙන කාබනික සංයෝගය සඳහා හඳුනා ගන්නා පරීක්ෂාව මොකක්ද? මේ බලන්න. ඒ වලින් හැදෙන කාබනික සංයෝගය මොකක්ද? protein. ප්‍රෝටීන්. ප්‍රෝටීන හඳුනා ගන්නා පරීක්ෂාව මොකක්ද? Biuret පරීක්ෂා. ප්‍රෝටීන හඳුනා ගන්නා පරීක්ෂාව බයියුරේට පරීක්ෂාව. උත්තර බයියුරේට පරීක්ෂාව කියලා එළ දෙනවා නම් තව ලකුණු එකක් දාන්න. හතර ඉහත දෙකෙහි ඔබ නම් කළ පරීක්ෂාවට භාවිතා කරන රසායනික සංයෝග නම් කර ඒවා ආම්ලිකද බාෂ්පිකද ලවණද කියලා කියන්නේ කියලා. එතකොට අරවලේ මතකද බයියුරේට පරීක්ෂාවට භාවිතා කරනවා රසායනික සංයෝග දෙකක්. එකක් තමයි මුලින්ම අපි දානවා මොනවාද? sodium hydroxide. sodium hydroxide සමපරිමාවක් දාලා ඊට පස්සේ මොනවද දාන්නේ? copper sulfate. copper sulfate ද්‍රාවණයෙන් බිඳු කීපයක් දානවා. එතකොට sodium hydroxide මොනවද? බාෂ්පයක්. ඉගෙනුවා copper sulfate මොකද්ද? ලවණයක්. හරි? මේ දෙක හරිනම් එකයි මේ දෙක හරිනම් එකයි. එහෙමයි ලකුණු දෙන්නේ. මේ සංයෝග දෙක නම් කරලා තියෙනවා නම් හරියට එක ලකුණයි. බෂ්මයි ලවණයි තියෙනවා නම් තව ලකුණක්. හරි? ලකුණු දෙකයි. හරි? පස්වෙනි එක රයිබෝසෝම තුල නිපද වෙන කාබනික සංයෝගයේ තැනුම් මේකකයේ නිරූපණය කර ඇත්තේ කවර අක්ෂරයෙන්ද? කියන්න බලන්න. රයිබෝසෝම වලින් හැදෙන කාබනික මොකක්ද? Protein. ප්‍රෝටීන හැදෙන තැනුම් මේකකයේ නිරූපණය කළ දෙන මොන අක්ෂරයෙන්ද? ඒ අකුර. වැරදිලා ළමයි කිව්වොත් තමයි ඇමයිනෝ අම්ල කියලා ලකුණේ.
කියන දේ කරන්න ඕන. අක්ෂරයේ A ලකුණු 1යි. ලකුණු 1යි. 6 වෙනි එක. B තනුම් ඒකකයේ x සහ y නම් කරන්න. මෙතන නියුක්ලියෝටයිඩයක් හැදෙන්නේ මෙන්න මේ තියෙන්නේ පෙන්ටෝස් වර්ගයේ C කාණ්ඩයක්. මේ තියෙන්නේ පෙන්ටෝස් වර්ගයේ C කාණ්ඩයක්. එතකොට x කියලා කියන්නේ මොකද්ද? phosphate. x කියලා කියන්නේ phosphate. y කියලා කියන්නේ මොකද්ද? නයිට්‍රේනීය භාෂ්ම. එහෙනම් උත්තරේ එන්න ඕන 6 වෙනි එකේ අපි අහන්නේ මොකද්ද? x සහ y නම් කරන්න කියන්නේ නිකම්ම බෑ. ඔය වගේ එක උත්තර ලියනකොට x සමානයි phosphate y සමානයි නයිට්‍රජනීය භාෂ්ම කියලා ලියන්න ඕන. කවුරු හරි ළමයෙක් ලිව්වොත් මේ xy කියන නොකිය phosphate නයිට්‍රජනීය භාෂ්ම කියලා ලියලා තිබුණොත් ඒ ලකුණු හම්බ වෙන්නේ නැහැ. කොරෝනා හින්දා හම්බ වෙන්නේ නැහැ. නැත්නම් ලකුණු දෙකේ නෙයි. බලන එක්කෙනා කොහොමද දන්නේ මේ දරුවා x කියලා හිතාගත්තේ phosphate y කියලා හිතාගත්තේ නයිට්‍රජනීය භාෂ්ම කියලා බලන එක්කෙනා කොහොමද තීරණය කරන්නේ? අන්න ඒ වගේ වෙලාවක උත්තර ලියනකොට x මේ අහවල් කෙනා y අහවල් කෙනා කියලා වෙන වෙනම තියන්න ඕනේ. ඒතර මේකේ මේ විදිහට වෙන වෙනම ලියලා තියෙනවා නම් මේකට ලකුණු 1යි මේකට ලකුණු 1යි ලකුණු 2ක් හරි දැන් බලන්න උත්තර ලියද්දී අපිට දැනගෙන ලකුණු අහිමි වෙන දැන් මේ මම කියන්නේ අපි දැනගෙන ලකුණු අහිමි කරගන්න දැන් හරි එහෙනම් උත්තර ලියලම උරු වෙන්න ඕන රයිට් 7 වෙනි එක පහත දැක්වෙන්නේ එක්තරා වෛරසයකින් නේද ඔබේ අපේ ජීවිත හිර කරලා නේද තියෙන වෛරසයක් මේ වෛරසයක් තියෙන්නේ ඕනම වෛරසයක තියෙන දරුවනේ කාබනික සංයෝග දෙවර්ගයක් මොනවද තියෙන්නේ ඒ වෛරසයේ වටේ මෙතන මොකද QR වෛරසයක් හැදිලා තියෙන්නේ ප්‍රෝටීන කොපුවකින් සහ ඒ ප්‍රෝටීන කොපුව තුල තියෙන නියුක්ලියික් අම්ලයෙන් ඊට මේකේ අහනවා වෛරසයේ පහක් දැක්වෙන එක්තරා වෛරසයකී එක ඒකේ අහනවා ඒ කොටස වෛරස ජීවියෙකි මෙම ප්‍රකාශය සනාථ කිරීමට සාක්ෂියක් දක්වන්න. මොකක්ද කියන්නේ? මෙයා ජීවියෙක් සාක්ෂියක් ජීවී සෛල තුලදී ගුණණය වෙනවා. අන්න හරි. ගුණණය වීම, ප්‍රජනනය කිරීම. ඒ දෙකෙන් ඕනම එකට ලකුණු එකක් දෙනවා. ඔයා උත්තරේ කිව්වා හරියටම හරි. ජීවී දේහ තුලදී ගුණණය වීම නැත්නම් ප්‍රජනනය කිරීම. හරි ඒක ගොඩක් සම්පූර්ණයි. හැබැයි ප්‍රජනනය කිරීම ගුණණය වීම කියන එක එහෙම තිබ්බත් ගැටලුවක් නෑ. මේකෙදි මම ලකුණු දෙනවා. හැබැයි අර හරියටම හරි ලකුණු 1යි. ඒතර වෛරස් වල තියෙන එකම ජීවි ලක්ෂණය තමයි ජීවි දේහ තුලදී තමන්ගේ වර්ගය බෝ කරනවා. එහෙම නැතුව මෙයාගේ පරිවෘත්තීය ක්‍රියා සිද්ධ වෙන්නේ නෑ. සෛලික සංවිධානයක් නෑ. ශෝෂණය කරන්නේ නෑ. කිසිම දෙයක් වෙන්නේ නෑ. ඒවා තමයි මෙයාගේ තියෙන අජීවි ලක්ෂණ. එකම එක ජීවි ලක්ෂණය තමයි ජීවි දේහ තුලදී තමන්ගේ වර්ගය බෝ කරනවා. ඒ හින්දා ජීවිත් නැති අජීවිත් නැති අතරමැදි ලක්ෂණ තියෙන ජීවියෙක් තමයි වෛරසය කියන්නේ. හරි? ඒ කොටසට ඉන්නේ ප්‍රජනනය කිරීම නැත්නම් ගුණණය වීම ලකුණු 1යි. B වල අහනවා Q හා R ලෙස දක්වා ඇති කොටස් මොන බලන්න එක Q සහ R ලෙස දක්වා ඇති කොටස් සෑදීමට දායක වන කාබනික සංයෝගවල තැනුම් මේකක ලියන්න. වරහන් ඇතුලේ කියනවා අක්ෂර පමණක් සඳහන් කරන්න. දැන් එහෙනම් මට කියන්නේ Q කියන්නේ මොකක්ද? B
මේ වෛරසයේ වටේ තියෙන මේ Q කියන ආවරණය මොනවාද? ප්‍රෝටීන කොපු. ප්‍රෝටීන් කොප්පත් ප්‍රෝටීන්. R කියන්නේ මොකද්ද? නියුක්ලික් අම්ල. නියුක්ලික් අම්ලයක් තියෙන්නේ. එක්කෝ DNA එක්කෝ RNA. හරි? එහෙනම් මේ දක්වන පස්සේ තේරුම් ගන්න බලන්න. දැන් කියනවා Q හා R හැදිලා තියෙන ද්‍රව්‍ය වල කාබනික සංයෝග වල මෙන්න මේ දැනුම් මේකට වල අක්ෂර ලියන්න. එහෙනම් මෙහෙමයි ලියන්න Q හැදිලා තියෙන්නේ ප්‍රෝටීන් වලින් ප්‍රෝටීන් හැදෙන තැනම කිය මොකද්ද? ඇමයිනෝ අම්ල. පැහැදිලිව කියන වරහන් ඇතුලේ අක්ෂරයේ පමණක් ලියන්න කියලා. මොකක්ද? A ඔබ ලියලා තිබුණා නම් Q සමානයි ඇමයිනෝ අම්ල කියලා එක ලකුණක්වත් නැහැ. හරි? R කියන්නේ නියුක්ලියික් අම්ල. උතර නියුක්ලියික් අම්ලය හැදෙන දැනුම එක කියවෙන්නේ මොකද්ද? නියුක්ලියෝටයිඩනේ. අක්ෂරය මොකද්ද? B. මෙන්න මෙහෙම තියෙනවා. මෙන්න මෙහෙම තියෙනවා. හරි? මේ දෙකම හරිනම් ලකුණු එකක් දාන්න. එක ලකුණක්. එක ලකුණක් දාන්න. ලකුණු එකක් දාන්න. හරි? ඊළඟ කොටස Q සෑදී ඇති කාබනික සංයෝගයේ තැනුම් ඒකකය. අන්න. Q සෑදී ඇති සංයෝගයේ තැනුම එක මොකද්ද? ඇමයිනෝ අම්ල. ලකුණු 1යි. R සෑදී ඇති කාබනික සංයෝගයේ තැනුම් ඒකකය මොකද්ද? R කියන්නේ නියුක්ලියික් අම්ල. එහෙනම් R කියන්නේ නියුක්ලියික් අම්ලයේ හැදෙන තැනුම් එකකේ මොකද්ද? නියුක්ලියෝටයිඩ්. ලකුණු 1යි. මෙම තැනුම් මේකක සියල්ලම තුල හමුවන මූලද්‍රව්‍ය මොනවාද? දැන් අපෙන් අහනවා ඇමයිනෝ අම්ලවල නියුක්ලියෝටයිඩේ මොනසකරයිද? මේ තුන් දෙනාගේම හම්බෙන මූලද්‍රව්‍ය මොනවද? කාබන්, ඔක්සිජන්, හයිඩ්‍රජන්, carbon, නයිට්‍රජන්, oxygen, සල්ෆර්, ෆොස්ෆරස්. කාබෝහයිඩ්‍රේට් වල නයිට්‍රජන් තියෙනවද? මොනසකරයිඩ් නයිට්‍රජන් තියෙනවද? තියෙනවද? carbon උයි, hydrogen උයි, oxygen උයි. ඔව්. මම කියන්නකෝ ඇමයිනෝ අම්ල මොනවද තියෙන්නේ? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. සමාන සල්ෆර් තියෙන පුළුවන්. නියුක්ලියෝටයිඩේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්. මොනසකරයිඩේ තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. දැන් ප්‍රශ්නේ තේරුම් ගන්න. අහනවා මේ තැනුම් මේකක තුනේම තියෙන මූලධර්මය අහන්න. මේ බලන්න මෙයාගේ තියෙනවා කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. මෙයාගේ තියෙනවා කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. මෙයාගේ තියෙනවා කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. එහෙනම් තුන් දෙනාගේම තියෙන්නේ මොනවද? කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. තුන් දෙනාගේම තියෙනවනේ අහන්නේ. එහෙනම් කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් මූලද්‍රව්‍ය තුනම තිබුණොත් විතරයි එක ලකුණක් දෙන්නේ. නැත්නම් ලකුණු නැහැ. දැන් ගණන් කරලා බලන්න. ගණන් කළා ප්‍රශ්නාංකයේ ඉස්සරහින් මුල් පිටුවේ ප්‍රශ්නාංකයේ ඉස්සරහින් අංක එක ඉස්සරහින් ඔබට කියන්නේ සර් කලින් ප්‍රශ්නෙට මේ අක්ෂරය දැම්මොත් වැරදිද? කලින් ප්‍රශ්නේ පුතා ලියන්න ඕනේ ඒකේ. ඒ කියන්නේ Q සෑදී ඇති කාබනික සංයෝගයේ තැනුම් එකකේ ඇමයිනෝ අම්ල. ඒක අපි අක්ෂරය අහලා නැහැ නේද? R සෑදී ඇති කාබනික සංයෝගයේ තැනුම් එකකේ ලියන්න ඕනේ මොකක්ද කියන්නේ. අර මේකට නම් අක්ෂරය ලියුම බෑ. අක්ෂරය තමයි ලියන්න ඕනේ. Q සමානයි A, R සමානයි B. දැන් ඒක ලියන්න ඕනේ. බලන්න 15න් කීයක් ඔබ උපේ ගත්තද කියලා මම කියන්නේ. 15න් 15ම තියෙනවද? 15න් 15ම හොඳයි.
හොඳයි හොඳයි. බලන්න වැරදුනේ මොනවද කියලා හොඳයි. 15 15 තියෙනවා නම් ජීවයේ රසායනික පදනම පාඩමේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලියික් අම්ල ගැන හොඳ අවධානයක්, හොඳ අවබෝධයක් තියෙනවායි කියලා මට නිගමනය කරන්න පුළුවන්. ඔබට නිගමනය කරගන්න පුළුවන්. හරි? right. අපි ටග් ගාලා යමු. ඔතනම තියෙන ස්ට්‍රක්චර් පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නේ කරන්න. ස්ට්‍රක්චර් පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නේ කරන්න. අන්වීක්ෂයක් වගේ සෛලයක් නිරීක්ෂණය කිරීමේදී එම සෛලය අඩංගු ඉන්ද්‍රිය 3ක් 5ක් දක්වා තිබේ. අන්නේ ප්‍රශ්නේ කරන්න. ටග්ගල් කරන්න. විනාඩි 8ක් දෙන්නම් 8ක්. විනාඩි 8ක්. විනාඩි 8ක් කාලයක් දෙන්නම්. උත්තර ලියන්න.
ඉවරද පුතා වැඩේ? ඉවරද? ඔව් සර් ඉවරයි. අපි එහෙනම් සාකච්ඡා කරමුද? තව ලියනා ඉන්නවද? තව ලියනා ඉන්නවද? right බලමු ඒ ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ 10 පොතේ සෛල පාඩමෙන් තමයි මේ ප්‍රශ්නේ සම්පූර්ණ නිර්මාණය වෙලා තියෙන්නේ. හරි බලන්න දැන් ජීව විද්‍යාව ගොඩක් සොයලා ගොඩක් කැමැත්තෙන් බලනවා කැමැත්තෙන් පාඩම් කරනවා නේද? ඒක වරදක් නෑ. හරි ඒ වගේම අපි විභාගයේදී ඒ ජීව විද්‍යාව කොටස ලකුණු හලා ගන්න නැතුව ලියන්න ඕනේ. හරි? රයිට් බලන්න දෙක. අන්වීක්ෂයක් මගින් සෛලයක් නිරීක්ෂණය කිරීමේදී එම සෛලයේ අඩංගු ඉන්ද්‍රියන් තුනක් පහත ලෙස දක්වා තිබේ. හොඳට මතක තියාගන්න අන්වීක්ෂයකින් සෛලයක් නිරීක්ෂණය කරලා තමයි ඒ සෛලයේ තිබිච්ච ඉන්ද්‍රියන් තුනක් තමයි කියදලා තියෙන්නේ. ඉන්ද්‍රිකාවන් තුනක්. උදේට හදාගන්න ඉන්ද්‍රිකා කියලා. ඉන්ද්‍රිය නෙවෙයි ඉන්ද්‍රිකා. ඉන්ද්‍රිය නෙවෙයි ඉන්ද්‍රිකා තුනක්. ඒතර සෛලයක් මෙහෙම කියන්නේ සෛල නිරීක්ෂණය කළා නෙවෙයි කියලා තියෙන්නේ. සෛලයක් පැහැදිලිව බලන්න. ඒ සෛලයේ තිබිච්ච ඉන්ද්‍රිකාව ඇදලා තියෙන්නේ. හරි? එතකොට මට කියන්න මේ ඉන්ද්‍රිකා තුනක් හඳුනගමු මුලින්ම. පළවෙනි A කියලා තියෙන්නේ මොකද්ද? A කියන්නේ මොකද්ද? හරිතලා. හරිතලා. දැන් අපිට සාමාන්‍ය වෘත්ත නාම වල ඉන්ද්‍රිකා හඳුනගන්න පුළුවන් වෙන්න ඕන. හරිතලාවයක් B තියෙන්නේ. B නම් හරි පහසුයි. මොකද්ද මේ තියෙන්නේ? මයිටොකොන්ඩ්‍රියම්. මයිටොකොන්ඩ්‍රියම මේ තියෙන්නේ. B කියන්නේ මයිටොකොන්ඩ්‍රියම. හරි. C කියන්නේ රළු අන්තස්ප්ලාස්මීය. අන්න හරි. රළු අන්තප්ලාස්මීය ජාලිකා. ඒක රළු කියලාම හදා ගන්න ඕන. රළු අන්තප්ලාස්මීය ජාලිකා. A පළවෙනි එක අහනවා ABC ඉන්ද්‍රිකා නිරීක්ෂණය කරන ලද්දේ කවර අන්වීක්ෂයෙන්ද? සංයුක්තාලෝකන්වික්ෂ. ඔව්. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණය. ඔව්. හොඳයි. කුඩා දෙයක් විශාල කළ බලන උපකරණ ඔක්කොම පොදු අපි කියන අන්වීක්ෂණය නේද? ඒතර ප්‍රධාන වශයෙන් අන්වීක්ෂ බෙදෙනවා වර්ග දෙකකට. ආලෝක අන්වීක්ෂ, ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ. ඒතර ආලෝක අන්වීක්ෂ තමයි සරලාලෝක අන්වීක්ෂ, සංයුක්තාලෝක අන්වීක්ෂ කියන නම් දෙක පාවිච්චි කරන්නේ. මතක තියාගන්න සංයුක්ත ආලෝක අන්වීක්ෂයෙන් වත් සරලාලෝක අන්වීක්ෂය කොහොමද බෑ. සංයුක්ත ආලෝක අන්වීක්ෂයෙන් උනත් මයිටොකොන්ඩ්‍රියම බලන්න බෑ. රළු අන්තස්ප්ලාස්මික ජාලිකා බලන්න බෑ. හරි? එහෙනම් අනිවාර්යයෙන් මේ තුන්දෙනාම දැක්කයි කියන්නේ එයා නිරීක්ෂණය කරන්න ඇත්තේ අනිවාර්ය මොන අන්වීක්ෂයෙන්ද? ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. හරි? එතකොට උත්තරේ එන්න ඕන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ලකුණු 1යි. එක ලකුණයි. දැන් බලන්න අපි හිතන් නැති තැනක් ප්‍රශ්නයක් අයිලා තියෙනවා. හිතන් නැති තැනක්.
දෙක ABC ඉන්ද්‍රිකා නම් කරන්න. ABC sorry එතන C නෑ පුතා C නෑ AB ඉන්ද්‍රිකා නම් කරන්න. C නෑ AB ඉන්ද්‍රිකා නම් කරන්න. ඒතර A කියන්නේ හරිත ලවය B කියන්නේ මයිටොකොන්ඩ්‍රියම. එකට ලකුණු එක දාන්නේ ලකුණු දෙකක් දාන්න. ලකුණු දෙකක් දාන්න. A හරිත ලව B මයිටොකොන්ඩ්‍රියම. එකට ලකුණු එක දාන්නේ ලකුණු දෙකක් දාන්න. හරි? තුන්වෙනි එක මේ ABC ඉන්දිකාවලදී වෙනස් ලක්ෂණ කියන්න. තුන්වෙනි එක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරන්නට ඇත්තේ සත්ව සෛලයේකී ශාක සෛලයේකී නිර්ණය කළ ආකාරය ලියන්න. ශාක සෛලයක්. ශාක සෛලයක්. ශාක සෛලයක්. ඔබ උත්තර ලියලා තියෙනවා නම් මුලින්ම ශාක සෛලයක් කියලා ලකුණු එකක් දාන්න. මේ නිරීක්ෂණය කළ දේ ශාක සෛලයක් කියලා තියෙනවා නම් ලකුණු එකක් දාන්න. ඊට පස්සේ ඇයි කොහොමද මේක නිරීක්ෂිත ඉදුවේ ශාක සෛලයක් තියෙන්නේ? හරිත ලවයක් තියෙනවා. අන්න හරි. පැහැදිලිව කියන්න ඕන හරිත ලව පවතින නිසා. එතන හරිත ලව පැවතීම ඒ වගේ හරිත ලවයේ සම්බන්ධ කරන ප්‍රකාශයක් කියලා තියෙනවා නම් ලකුණු එකක් දාන්න. ඒකේ ලකුණු දෙකක් ඔබට හම්බ වෙනවා. සෛලේ නම් හඳුන්වා ගැනීම ශාක සෛලය කියලා ලියලා තිබොත් ලකුණු 1යි. තීරණය කරලා තියෙනවා නම් ශාක සෛල මේ හරිත ලව පැවතීම කියලා එතන තව ලකුණක් හම්බ වෙනවා. හරි? යන්න හතරවෙනි කොටසට. ඒනම් ඉන්ද්‍රිය තුල දැන් හදාගන්න ඉන්ද්‍රිකා කියලා හඳනවා. ඉන්ද්‍රිකා තුල සිදුවන ප්‍රතික්‍රියාවේ තුලිත රසායනික සමීකරණය ලියන්න. ඉස්සෙල්ලාම කියන්න A කියන්නේ හරිත ලවයේ. A කියන හරිත ලවයේ තුල සිදුවන ප්‍රතික්‍රියාව මොකක්ද? ප්‍රභා සංශ්ලේෂණය. මේ අහන්නේ ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාවේ තුලිත රසායනික සමීකරණය. දැන් ඔය හදිස්සියෙන් ළමයි කරන දෙයක් තමයි අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණය අපි නිරූපණය කරන සමීකරණ දෙවර්ගයකින්. පළවෙනි එක වචන සමීකරණය, දෙවෙනි එක තුලිත රසායනික සමීකරණය. ඔය ළමයි හදිස්සියට පටලවගෙන රසායනික සමීකරණයක් කියන එකට අදාළ වචන සමීකරණය ලියනවා. එහෙම ලියුවම ලකුණු හම්බෙන්නේ නැහැ. මේකේ පැහැදිලිව කියනවා රසායනික සමීකරණය ලියන්න ඕන ඒ වගේම තුලිත කරන්න ඕන. හරි. ඔකයි කීකේක දෙයක් නෙමෙයි. ප්‍රභා සංශ්ලේෂණයේ අමුද්‍රව්‍ය වෙන්නේ මොනවාද? කාබන් ඩයොක්සයිඩ් ජලයයි. ප්‍රධාන ඵලය වෙන්නේ ග්ලූකෝස්. අතුරු ඵලය මොකද්ද? ඔක්සිජන්. හරි. මේකේ ලියන්න ඕන ආලෝක ශක්තිය ඇති විට නැත්නම් ආලෝක ශක්තිය ඇති විට හරිත ප්‍රද තුල. හරි. මෙහෙම ලියලා තිබුණොත් ඒත් එක ලකුණක්වත් හම්බෙන්නේ නැහැ. ඇයි? තුලිත කරලා නැහැ. සමීකරණය තුලිත කරන්න මෙතනින් කීයක් දානවද? 6යි. මෙතනින් 6යි. මෙතනින් 6යි. ඒක හුරු වෙලා තියෙනවා. මෙන්න මේ ඔක්කොම ටික අංග සම්පූර්ණ වෙලා තියෙනවා නම් තුලිතත් කරලා තියෙනවා. ඊතලයේ උඩ මේකත් ලියලා තියෙනවා. ඔක්කොම හරිනම් ලකුණු දෙකක් දාන්න. හරි. මොනවා හරි අඩුපාඩු කරලා ලකුණු දාන්න බෑ. මේවට ලකුණු භාගයේ එහෙම දාන්නේ නැහැ. 2යි. 6 වෙනි එක C ඉන්ද්‍රිකාව මත ඇති ඉන්ද්‍රිකාව නම් කරන්න. මෙන්න C කියන්නේ අන්තස්ප්ලාස්මී ජාලිකාව. රළුවන්තස්ප්ලාස්මී ජාලිකාව මත තියෙන ඉන්ද්‍රිකාව මොකද්ද? රයිබෝසෝම්. ලකුණු 1යි. හරි. 6
ඔබ පහි නම් කළ ඉන්ද්‍රිකාව ABC ඉන්ද්‍රිකා වලින් වෙනස් වන ලක්ෂණයක් ලියන්න. දැන් අපි නම් කරේ C කියන ඉන්ද්‍රිකාව මත තියෙන මේ ඉන්ද්‍රිකාවෙන් රයිබෝසෝම. දැන් අහනවා රයිබෝසෝමය මේ තුන්දෙනාගෙම වෙනස් වන ලක්ෂණයක් ලියන්න ඕන. මොකක්ද ලිව්වේ? රයිබෝසෝම පටල ඇහුනේ. රයිබෝසෝම පටල නොදරනවා. හරියටම නෑ. හරි. රයිබෝසෝම අනෙක් ඉන්ද්‍රිකා වලට වඩා තියෙන වෙනස තමයි පටල රහිත ඉන්ද්‍රිකාවක් වීම. පටලයක් නෙවෙයි. මෙතන තියෙන මේ ඉන්ද්‍රිකා තුනම පටල සහිතයි. හැබැයි රයිබෝසෝම පටල සහිතයි. එහෙනම් ඔබ පහේ නම් කළ ඉන්ද්‍රිකාව ABC ඉන්ද්‍රිකා වලින් වෙනස් වන ලක්ෂණයක් ලියන්න. මොකද ලක්ෂණය? රයිබෝසෝම පටල රහිත වීම. නැත්නම් පටල රහිත වීම කියන ලිව්වත් ප්‍රශ්නයක් නෑ පුතේ. ප්‍රශ්නයක් නෑ. පටල රහිත වීම ලකුණු 1යි. එක ලකුණක්. 7 මෙම ඉන්ද්‍රිය අතුරින් ඉන්ද්‍රිකාව අතුරින් දැන් 6ට මොකද්ද? 6 වෙනි එකේ අහන්නේ දරුවනේ පහයි නම් කළ ඉන්ද්‍රිකා මොකද්ද? රයිබෝසෝමනේ. අහන්නේ රයිබෝසෝම කියන ඉන්ද්‍රිකාව A B C කියන තුන්දෙනාගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා අහන්නේ. ඒ කියන්නේ හරිතලාවේ මයිටොකොන්ඩ්‍රියමේ රළු අන්තස් ප්ලාස්ම ජාලිකාවෙන් රයිබෝසෝම වෙනස් වෙන්නේ කොහොමද? වෙනස් වෙන්නේ පටල රහිත වීම. පටල රහිත වීම. උත්තරේ වෙන්නේ පටලයක් රහිත වීම. ලකුණු 1. සර් 15 මොකක්ද දෙන්නේ? පස්වෙනියට මොකක්ද දෙන්නේ සර්? පස්වෙනි උත්තරේ රයිබෝසෝමනේ. C ඉන්ද්‍රිකාව මත ඇති ඉන්ද්‍රිකාව නම් කරන්නේ ඒක රයිබෝසෝම. તો රයිබෝසෝම වෙනස් වෙන්නේ කොහොමද කියලා අහන්නේ ABC වලින්. ABC වලින් රයිබෝසෝමේ වෙනස් වෙන්නේ රයිබෝසෝම පටලයක් රහිත වීම නිසා. හරි? 7 වෙනි එක මෙම ඉන්ද්‍රියක අතුරින් මූල කේශ සෛලයක පැවතිය නොහැකි ඉන්ද්‍රිකාව කුමක්ද? හරිතලාව. ඒ කියන්නේ ශාක සෛලවල හරිතලාව තියෙන්නේ කොළ පාට තියෙන කොටස් වලනේ. ශාක පත්‍රවල ලපටි කඳන් වල තමයි හරිතලාව තියෙන්නේ. හැබැයි මුලේ හරිතලාව නැහැ. එහෙනම් මූලකේශ සෛලවල පැවතිය නොහැකි හදාගන්න ඉන්ද්‍රිකාව කුමක්ද? හරිතලාව. කවුරු ළමයි කියලා දුන්නොත් එම A කියලා ඒත් ලකුණු දානවා. ඒ කියලා තිබ්බත් ලකුණු දානවා. ලකුණු එකක් දානවා. හරි? ඒ වටා A කියන සංකේතය දාලා තිබ්බත් ගැටලුවක් නැහැ. එහෙම දාන්න. බලන්න ඒ දෙවෙනි ප්‍රශ්නේ B කොටස. ශාක ඩිම්බ කෝෂයක මාතෘ සෛලයේ වර්ණ දේහ 10ක් ඇත. මේ කියන්නේ ශාක සෛලයක්. ඒ ශාක සෛලයේ ඩිම්බ මාතෘ සෛලයක්. ඒ ඩිම්බ මාතෘ සෛලයේ තියෙනවා වර්ණ දේහ 10ක්. වර්ණ දේහ 10ක්. එම මාතෘ සෛලයෙන් ජන්මාංශයේදී වර්ණ දේහ බෙදී යන ආකාරය පහත දැක්විලා. මේ තියෙන්නේ ඩිම්බ මාතෘ සෛලයක්. ශාකයක ඩිම්බ මාතෘ සෛලයක්. වර්ණ දේහ 10ක්. ඒ වර්ණ දේහ 10 බෙදී යන ආකාරය මෙන්න මේ තියෙන්නේ. මේ වර්ණ දේහ 10 බෙදී යන ආකාරය මෙන්න මේ තියෙන්නේ. හරි? දැන් අපිට කියනවා සටහනේ හිස්තැන් සම්පූර්ණ කරන්න රයිට් පොඩකින්. ඩිම්බ මාතෘ සෛලයකින් ඩිම්බ නිෂ්පාදනය වීමේදී එහෙමද ජන්මාණු හැදීමේදී සිද්ධ වෙන්නේ මොන විභාජනයේද? ඌනන විභාජනයේද? අනූනන විභාජනයේද?
ඔන්න වැඩි. ඕනනේ බා. ඇයි දරුවනේ සෛලවල ඌණ විභාජනයේ සිද්ධ වෙන්නේ එකම එක තැනක විතරයි. එකම එක අවස්ථාවක්. මොනවාද නේද? ජන්මාණු හදද්දි විතරයි. එහෙනම් ඩිම්බ මාතෘ සෛලවලින් ජන්මාණු හදනකොට සිද්ධ වෙන්නේ මොන විභාජනයේද? ඌණන විභාජනය. එහෙනම් මේ ඩිම්බ මාතෘ සෛලයේ වර්ණ දේහ 10ක් තිබුණොත් ඌණ විභාජනයේදී මුලින්ම මේ සෛල දෙකට කී යනවද? පහ පහ. පාප ඔව්. මේකට වර්ණ දේහ 5යි, මේකට වර්ණ දේහ 5යි. ඊළඟට ඌණ විභාජනයේ දෙවෙනි පියවරේදී සිද්ධ වෙන්නේ මොන වැඩේද? අනුන විභාජනය. අණු විභාජනය. ඌණ විභාජනයේ දෙවෙනි පියවරේ සිද්ධ වෙන්නේ අණු විභාජනය. එහෙනම් මේ සෛලයේ අණුන වුණාම මේකට කියනවා 5යි. 5යි මේකට 5යි. මෙය අණු විභාජනය වුණාම 5යි 5යි. මේ වගේම ප්‍රශ්නයක් විභාගයට ආවා. ඒ ප්‍රශ්නේ අසුරු කරගෙන තමයි මම මේක නිර්මාණය කරේ. හරි? සටහනේ හිස්තැන් සම්පූර්ණ කරන්න මෙන්න මේ දෙක පහ කියලා දාලා තියෙනවා නම් ලකුණු 1යි. හරි? මේ හතරෙම පහ කියලා දාලා තියෙනවා නම් කියලා දාලා තව ලකුණු 1ක්. වැරදිලා හරි මේකේ 5යි මේකේ 10යි එහෙම තිබ්බොත් එක ලකුණක්වත් නැහැ. මේ වගේ එකක් හරි වැරදිලා තිබුණොත් 5 නැතුව එක ලකුණක්වත් දාන්න බෑ. එතකොට වෙන අර්ථක දැක්වීමක් එන්නේ විභාජනයේ. එහෙම ලකුණු දෙන්නේ නැහැ. හරි? මේකේ 5යි මේකේ 5යි ලකුණු 1යි. මේ හතරෙම 5 තියෙනවා නම් ලකුණු එකක් දාන්න. ත්‍රේ හිස්තැන් පුරවන්න ලකුණු දෙකක් දීලා තියෙනවා. සටහනේ දැක්වෙන්නේ කවර විභාජනයේද? ලේසි මොකද්ද? ඌණන විභාජනය. ඌණ විභාජනය. ලකුණු 1යි. හරි? තුන්වෙනි එක. සටහනේ සිදුවන විභාජනයත් අනෙක් විභාජන ක්‍රමයක් අතර ඇති වෙනස්කම් දෙකක් ලියන්න. එතකොට සටහනේ තියෙන විභාජනය මොකද්ද? ඌණ විභාජනය. ඌණ විභාජනය. විභාජනය මොකද්ද? අනිත් විභාජනය? අනුන විභාජනය. විභාජනය. එහෙනම් දරුවනේ මේ අහන්නේ මොකද්ද? ඌණ විභාජනයක් අණු විභාජනයක් අතර වෙනස්කම් දෙකක්. විභාගයේදී වෙනස්කම් ලියන ක්‍රම දෙකක් තියෙනවා. එක්කෝ වගුවක් ගහලා වෙනස්කම් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් වාක්‍ය වලින් වෙනස්කම් ලියන්න පුළුවන්. හරි? එතකොට මේ බලන්න. ඌණන විභාජනයේදී හැදෙන දුහිතෘ සෛල මාතෘ සෛලයට සමානයිද වෙනස්ද? වෙනස්. හැබැයි අණුන විභාජනයේදී හැදෙන දුහිතෘ සෛල මාතෘ සෛලයට හැදෙන දුහිතෘ සමාන. සාදු සමයි. එක සමානයි. ඔන්න ඕක ලියන්න පුළුවන්. එකක්. ඕන්න දේ සංඛ්‍යාව හා මාතෘ සෛල වල අනුන සංඛ්‍යාව සමානයි. ඌණ විභාජන අනුන විභාජනයේදී. ඔව්. එතකොට මෙහෙමයි. අපිට සංසන්දනය කරන්න ලියන්න වෙනවා වාක්‍ය දෙකක්. ඒ නැත්නම් වගුවක් ගහලා ලියන්න වෙනවා. එක වෙනසක් තමයි සටහනේ දක්වන විභාජනයේ දුහිතෘ සෛල මාතෘ සෛලයට වඩා වෙනස්. නේද? අණුන විභාජනයේදී දුහිතෘ සෛල සමසමයි. එහෙම ලියන්න පුළුවන් සටහනේ තියෙන විභාජනයේදී හැදෙන මාතෘ සෛලවල වර්ණ දේහ සංඛ්‍යාවේ අඩයි තියෙන්නේ දුහිතෘ සෛලවල. නමුත් අණුන විභාජනයේදී මාතෘ සෛලයේ තියෙන වර්ණ දේහ සංඛ්‍යාවම දුහිතෘ සෛලවල තියෙනවා. ඒකත් වෙනසක්. තව එකක් තමයි සටහනේ දක්වන විභාජනයේදී ප්‍රතිඵලයේ සෛල සංඛ්‍යාව 4යි. අණුන විභාජනයේදී ප්‍රතිඵලයේ සංඛ්‍යාව කීයද? 2යි. සර් පියවර ගානේ ලියන්න පුළුවන් නේද? මොකද?
කාමරේ කියනවා සර් ඌණ විභාජනයේදී පියවර දෙකකින් සිද්ධ වෙනවා අනුන් විභාජනයේදී එක පියවරයි කියලා. හරි. සටහනේ දක්වන විභාජනය පියවර දෙකකින් සිදුවේ. අනුන් විභාජනය සිදුවන්නේ එක් පියවරකින් පමණයි. එහෙම නැත්නම් ලියන්න පුළුවන් සටහනේ දක්වන විභාජනය සිදුවන්නේ ද්විගුණ සෛලවල පමණයි. අනුන් විභාජනය ද්විගුණ ඒකගුණ සෛල දෙවර්ගයේම සිද්ධ වෙනවායි කියනවා. හරි. ඔය වගේ ඕනම ගැළපෙන වෙනස්කම් දෙකකට ලකුණු දෙකක් දාන්න. ලකුණු දෙකක් දාන්න. ගැළපෙන වෙනස්කම් දෙකකට ලකුණු දෙකක් දාන්න. හරි. දැන් ගණන් කරලා බලන්න 15න් කීයක් ඔබ උපේ ගත්තද? 15න් කීයක් උපේ ගත්තද කියලා බලන්න. ළමයි කම්මැලි වෙලා පන්තියෙන් අයින් වෙන්න එපා. බොරු වැඩක්. හරි. හරි පැය දෙකක් තුනක් ප්‍රශ්නපත්‍ර උත්තර ලියන්න කියන්නේ දී විද්‍යාවල උත්තර ලියන්න බෑ කියන වැඩක් නෑනේ. දැන් මේවට උත්තර දැන් කවදාවත් උත්තර ලියන්න නැතුව ප්‍රශ්නපත්‍රේ උත්තර ලියන්න බෑ හරියට. සමහර ළමයි ඉස්සෙල්ලා ප්‍රශ්නපත්‍රේ උත්තර ලියන්න ඉඳහට ගිහිල්ලා ඒක අසාර්ථකයි. උදාහරණයි එකක් කැඩිලා නිකන්ම ගන්න නේ. පරිම උත්සාහ කරන 15 ගන්න උත්සාහ කරන්න ඕනේ. right. හොඳයි. 15 ගත්තා ඉන්න ගොඩක්. 15 ගත්තා ඉන්න ගොඩක්. නේද? හොඳයි. 15යි. හොඳයි. right. ඒ වගේ ප්‍රශ්නයක් ලකුණු 15ක් ගන්නවා කියන්නේ හොඳයි. ඒ කියන්නේ ජීව විද්‍යාව උත්තර ලියන විදියත් හොඳයි. පාඩම් කරලා තියෙන මට්ටමත් හොඳයි. ඒ තව ටිකක් අප්ඩේට් කරගෙන යන්න ඕනේ. නේද? හොඳයි. right. හොඳයි. අපි යමු රචනා ප්‍රශ්නයක් ලියන්න යමු. හැමදාම දීර්ඝ රචනා එකක් හරි රචනා ලියවෙන්නත් ඕන, බහුවර්ණ කෙරෙන්නත් ඕන. right. අපි ගනිමු ඉස්සෙල්ලාම හම්බෙන්න රචනා ප්‍රශ්නේ ගන්න. හරි? ඉස්සෙල්ලාම හම්බෙන්න රචනා ප්‍රශ්නේ ගන්න. පිටුවන්ගේ ඉස්සෙල්ලාම හම්බෙන්න ඕනේ රචනා ප්‍රශ්න කියලා. රයිට් ගන්න. පළවෙනි රචනා ප්‍රශ්නේ ගන්න. 9 වෙනි පිටුව නේද? ඔබ තියෙන්නේ ආහාරයක් වශයෙන් තියෙන ප්‍රශ්නයක්. ඔව් සර්. 7 8 9 9 පිටුවේ තියෙන පළවෙනි ප්‍රශ්නේ ගන්න. ඒකේ පොඩි ගැටලුවක් තියෙනවා, පොඩි කෑල්ලක් වැදිලා නැහැ. ඒක ලියා ගන්න. මීපැණි ආහාරයක් වශයෙන්ද ඖෂධයක් වශයෙන්ද ගනු ලැබේ. එහෙත් පොල්පැණි හා කිතුල්පැණි ආහාර වශයෙන්ම ගැනේ. සමහර ආහාර වර්ග ආරක්ෂා කර ගැනීමට මීපැණි වල ගිල්වා තබනු ලැබේ. රයිට්. උත්තර ලියන්න. ඒකේ පහළ තියෙන උත්තර ලියන්න ඉඩ පොඩකින් උත්තර ලියනකොට ඔකේ එක දෙක ප්‍රශ්න වලට එතරම් උත්තර ලියන්න. නැත්නම් ඊට මදි වෙනවා බලන්න. ඊට මදි වෙනවා. එක දෙක ප්‍රශ්න වල එතරම් උත්තර ලියන්න. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා ඊ ලියන්න ටක් ලියන්න. විනාඩි දෙන්නම් 24යි විනාඩි 6ක් දෙන්න බලන්න 6ක් 7ක් ලියන්න බලන්න. විනාඩි 6ක් 7ක් දෙන්න ලියන්න. ටක් ලියන්න.
ඉවරද පුතා? ලියලා ඉවරද? right වෙලාව ඇති බලමු අපි. හරි? ඒ ප්‍රශ්නේ සාමාන්‍යයෙන් ජීවිද්‍යාවේ හැම පැත්තට වගේ අහපු ප්‍රශ්නයක්. ජීවිද්‍යාවේ හැම පැත්තටම යොමු කරලා හදපු ප්‍රශ්නයක්. ඔය ප්‍රශ්නේ අහලා තියෙන පුතා විභාග ප්‍රශ්නයක්. 1985 86 1991 අවුරුදු 3කම කොටස් එකතු කරලා මම ඔක ඔයාලට දුන්නේ. 1985 කොටසකුයි 86යි 1991 ඔක තනිකර විභාග ප්‍රශ්නයක්. බලන්න. ටිකක් ප්‍රායෝගික පැත්තට බර කරලා හදලා තියෙන්නේ. හරි බලමු අපි ඔයාලා කොච්චර දුරට මේක කරගන්න පුළුවන් වුණාද කියලා. හැබැයි ඒකේ සමහර කොටස් පොඩි කොටස් කීපයක් තියෙනවා. අර අපි මේ ඉදිරිපත් වෙන්නේ 2015 සිලබස් එකේනේ. 2015 සිලබස් එකේ නැති පොඩි කොටස් කීපකුත් තියෙනවා. හැබැයි මම ඔබයි දැනුමට ඒක ලොකු හානියක් වෙන්නේ නැහැ. බලමු අපි මේ පැණි ආහාරයක් වශයෙන්ද ඖෂධයක් වශයෙන්ද ගනු ලැබේ. එහෙත් පොල් පැණි හා කිතුල් පැණි ආහාර වශයෙන් ගැනේ. සමහර ආහාර වර්ග ආරක්ෂා කර ගැනීමට මේ පැණිවල ගිල්වා තබනු ලැබේ. අපි දන්න සිද්ධියක්. අපි අටේදී ඉගෙන ගන්නවා ආහාර පරිරක්ෂණය ගැන. ඒ සම්බන්ධව අපි කතා කරන සුළු ප්‍රමාණයක්. අපි දන්නවා ආදිවාසීන් හැම මස් වගේ ඒවා වේලලා මේ පැණිවල බහා තිබ්බහම අවුරුදු ගාණක් කල් තියා ගන්න පුළුවන් කියලා අපි දන්නවා. හොඳයි. එක ඉහත පැණි වර්ග තුනටම පොදු ආහාර වර්ගයේ කුමක්ද? මේකේ තියෙනවා ආහාර තුනක්. මී පැණි තියෙනවා. පොල් පැණි තියෙනවා. කිතුල් පැණි තියෙනවා. කියන්නේ මේ ආහාර තුනටම පොදු ආහාර වර්ගය මොකක්ද? විභාගයේ ඔහොම තමයි අහුවේ. හැබැයි ඒකේ අහපෙකේ පොඩි ව්‍යාකූල භාවයක් තියෙනවා. නමුත් විභාගයේදී ඔහොම තමයි අහුවේ.
මම හදපියක් නෙවෙයි ඔය. ඉහෙත පැණි වර්ග තුනටම පොදු ආහාර වර්ගය කුමක්ද? මොකද්ද ලිව්වේ? උත්තරේ මොකද්ද ලිව්වේ? මීකිරි නෙවෙයි. මීකිරි නෙවෙයි. මීකිරි කියන්නේ බෑ. fructose ටොස් එච්චර හිතන්න එපා. එච්චර ඇදලා යන්න එපා. කාබෝහයිඩ්‍රේට් කාබෝහයිඩ්‍රේට් අන්නම. ඔය ආහාර වර්ග තුනට පොදු ආහාර වර්ගය තමයි කාබෝහයිඩ්‍රේට්. විභාගයේදී පිළිගත්තේ කාබෝහයිඩ්‍රේට් කියන උත්තරේ. හරිනම් එක ලකුණක් දාන්න. එකයි. ලකුණු එකයි. දැන් බලන්න අපි උත්තර ලියනකොට තමයි අපිට තියෙන මේ ව්‍යාකූල බව ලහු වෙන්නේ. ඒ අහු වෙනකොට තමයි අපිට ලියා ගන්න පුළුවන් වෙන්නේ. හරි. දෙක. මීමැස්සා මලින් රොන් ගැනීමේදී මලෙහි පරාගණය සිදුවේ. අපි දන්නවනේ සතුන් මගෙන් පරාගණය වෙන එක හරියි. අයන්න මේදී පරාගණය යන්නේ අදහස් කරන්නේ කොහොමද? පුෂ්පයක පරිණත පරාගම විශේෂයෙන් පුෂ්පයක කලංකෙම තැන්පත් වීමේ ක්‍රියාවලිය. හරියට හරි. හරියට හරි. යම් විදියකින් මෙමනේ පුෂ්පයක පරිණත පරාග එම විශේෂයෙන්ම පුෂ්පයක කලංකයේ මත පතිත වීමේ නැත්නම් තැන්පත් වීමේ ක්‍රියාවලියයි තමයි පරාගණය කියන්නේ. ඔකට ඔබට ලකුණු දෙකක් හිමි වෙනවා. හැබැයි මේ ලකුණු දෙක මෙන්න මේ වචන නැත්තම් ඔබට ලකුණු හම්බෙන්නේ නෑ. මොනසකරයිද කියලා බෑ. ඒකේ කෙලින්ම උත්තරේ හම්බුනේ කාබෝහයිඩ්‍රේට් විතරයි. හරි? මෙන්න මේ වචන ටික තියෙන්න ඕන. පරිණත පරාග කියන වචනේ නැත්තම් ලකුණු නෑ. එහෙනම් පරිණත පරාග කියන තියෙන්න ඕන. හරි? එම විශේෂයෙන්ම පුෂ්පයක කලංකය කියන වචනේ තියෙන්න ඕන. එම විශේෂයෙන්ම පුෂ්පයක කලංකය මත පුෂ්පේ මත බෑ කලංකය මත කියලා තියෙන්න ඕන. ඒක උත්තරේ මොකද්ද? ඒකේ හරි උත්තරේ මොකද්ද? ඇහුනේ? ඒකේ හරි උත්තරේ මොකද්ද සර්? ඔව් හරියට දැන් මෙහෙම නෙමෙයි පරාගණය කියන්නේ මොකක්ද? පුෂ්පයක පරිණත පරාග එම විශේෂයෙන්ම පුෂ්පයක කලංකයේ මත තැන්පත් වීම නැත්නම් පතිත වීමේ ක්‍රියාවලිය. පුෂ්පයක පරිණත පරාග එම විශේෂයෙන්ම පුෂ්පයක කලංකයේ මත පතිත වීමේ ක්‍රියාවලියට අපි කියනවා පරාගණය කියලා. ඒකේ මෙන්න මේ වචනයට කිරි ගහනවා. පරිණත පරාග. ඒ වචනේ නැත්නම් කියන්න පරිණත පරාග කියන වචනේ නැත්තම් ඒ උත්තරේ වැරදි. ඊළඟට එම විශේෂයෙන්ම පුෂ්පේ කලංකයේ මත කියන වචනේ නැත්තම් ඒ උත්තරේ වැරදි. ඒ උත්තරේ එන්නකොට මෙමය ලියා ගන්න ඕන නම් පුෂ්පේක පරිණත පරාග. පුෂ්පේක පරිණත පරාග. එම විශේෂයෙන්ම පුෂ්පේක. එම විශේෂයෙන්ම පුෂ්පේක කලංකයේ මත පතිත වීමේ ක්‍රියාවලිය. එම විශේෂයෙන්ම පුෂ්පේක කලංකයේ මත පතිත වීමේ ක්‍රියාවලිය. අන්න ඒකට අපි කියනවා පරාගණය කියලා අපි කියනවා. හරි? එතකොට මේ පරිණත පරාග කියන එකයි එම විශේෂයෙන්ම කලංකයේ කියන වචන දෙකයි තියෙනවා නම් ලකුණු දෙකක් දාන්න. ලකුණු දෙකක් දාන්න. ලකුණු ඔව් පරිණත වූ පුෂ්පයක ඇති පරාග කිව්වොත් වැරදිද? කමන්නේ. පරිණත කියන එක ඇල්ලන් දාන්න ඕන පුතා මේ ඒක හැබැයි දාන්න නම් ඕන පරිණත පරාග කියලා. කමන්නේ කාට තර්ක කරන්න පුළුවන් පුෂ්පේ පරිණත වෙලා නම් පරාගත් පරිණතයි කියලා තර්ක කරන්න පුළුවන්. ඒක දාගන්න. හැබැයි ආ ලියනකොට ලියන්න පරිණත පරාගයෙන් ලියන්න. හරි? රයිට්. දෙක හරි නේද? මීමැස්සා මගින් වන පරාගණය ස්ව පරාගණයට වඩා ශාකයට වාසිදායකයි සැලකිය හැක්කේ මක් නිසාද? අහනවා පරපරාග මේ අහන්නේ මොකද්ද?
මීමැස්සා මගින් වන පරාගණයේ ස්වපරාගණයට වඩා ශාකයට වාසිදායකය සැලකිය හැක්කේ මක් නිසාද? මේ අහන්නේ වෙන මොකක්වත් නෙවෙයිනේ. ස්වපරාගණයට වඩා පරපරාගණයේ වාසිදායක ඇයි කියන්නේ අහන්නේ. ඇයි ස්වපරාගණයට වඩා පරපරාගණයේ වාසි? දැන් පරපරාගණය කියලා නැහැ. පරපරාගණය කියලා නැහැ. කියලා තියෙන්නේ මීමැස්සා මගින් වෙන පරාගණයේ ස්වපරාගණයට වඩා වාසි. මේක පහදලි කරන්න කියන්නේ. හොඳයි. දැන් මීමැස්සා මගින් පරාගණය වෙනකොට ඒ මීමැස්සා එක මලක පරාග ගිහිල්ලා තවත් ශාකයක ඒ විශේෂයේ මලකට වටන්නේ. හරි. දැන් මේ විදිහට ඔතන ඇත්තම සලකන්නේ මේ පරපරාගණය කියන කියන්නේ. නමුත් අපේ පරපරාගණය වලින් අපිට පාවිච්චි කරන්න බෑ. මීමැස්සාගේ පරාගණය තමයි කියන්නේ. මේ එකම විශේෂ ශාක දෙකක්. එකම විශේෂ ශාක දෙකක්. හරි? හරිද? මේ බලන්න. උතන මීමැස්සා මේ මලේ තනිවිලා මේ මලේ තියෙන පරාග ගාගෙන ගිහිල්ලා මේ මලේ කලංකයට වටනවා. එතකොට මෙතන විශේෂ එක උනාට ජීවිත එන්නේ. විශේෂ එකයි ජීවිත එන්නේ. එහෙනම් මීමැස්සා මගේ පරාගණය වෙනකොට මෙයාගේ පරාග තමයි මෙයාගේ කලංකයට වැටෙන්නේ. එතකොට ඒ පරාගයි ඒ බිම්බයි තමයි සම්බන්ධ වෙන්නේ. එහෙනම් මීමැස්සා මගින් පරාගණය වෙනකොට ජීවීන් දෙදෙනෙකුගේ ලක්ෂණ මොනවා වෙනවද? මිශ්‍ර වෙනවා. හරි? මීමැස්සා මගින් පරාගණය වෙනකොට ජීවීන් දෙදෙනෙකුගේ ලක්ෂණ මිශ්‍ර වෙනවා. මේ ජීවියාගේ ලක්ෂණයි මේ ජීවියාගේ ලක්ෂණ මිශ්‍ර වෙනවා. එතකොට ඒ මිශ්‍ර ලක්ෂණ මිශ්‍ර වුණාම එයින් ඇති වෙන පරම්පරාව මොකද වෙන්නේ? එයින් ඇති වෙන නව පරම්පරාව පරිසරයට වඩා උචිතයි. හරි ඉන්න ලක්ෂණ මිශ්‍රණය හැදෙන්නේ. ඒ ලක්ෂණ මිශ්‍ර වුණාම හැදෙන නව ජීවියා පරිසරයට වඩා ගැළපෙන කෙනෙක්. ඕක තමයි වැදගත්කම. ඒකට ලකුණු දෙකක් හම්බ වෙනවා. හැබැයි ලකුණු දෙක හම්බ වෙන්නේ මෙන්න මේ කරුණු දෙකට. මොකද්ද කරුණු දෙක? මීමැස්සා මගින් පරාගණය වන විට ඒ කියන්නේ පරපරාගණය වන විට ජීවීන් දෙදෙනෙකුගේ ලක්ෂණ මිශ්‍ර වේ. කවුරු හරි මේ ප්‍රකාශය ලියලා තියෙනවද? නෑ. ලියා ගන්න එහෙනම්. මීමැස්සා මගින් පරාගණය වන විට කියන්නේ වරහද කියන පරපරාගණය වන විට කියනවා. මීමැස්සා මගින් පරාගණය වන විට වරහද ලියන පරපරාගණය වන විට ජීවීන් දෙදෙනෙකුගේ ලක්ෂණ මිශ්‍ර වේ. මේ ජීවියාගේ ලක්ෂණයි මේ ජීවියාගේ ලක්ෂණයි මිශ්‍ර වෙනවා. මීමැස්සා මගින් පරාගණය වන විට ජීවීන් දෙදෙනෙකුගේ ලක්ෂණ මිශ්‍ර වේ. අන්න ඒ කැලේ ලකුණු එකක් හම්බ වෙන එකක්. හරි? ලක්ෂණ මිශ්‍ර වී සර් පරපරාගණය ඊට පස්සේ ඊළඟට මොකද්ද? මීමැස්සා මගින් පරාගණය වන විට ඒ කියන්නේ පරපරාගණය ජීවීන් දෙදෙනෙකුගේ ලක්ෂණ මිශ්‍ර වේ කියලා ලිව්වද? ලිව්වේ නැද්ද? ලිව්වා සර්. හරි. ලක්ෂණ මිශ්‍ර වී ඇති වෙන නව පරම්පරාව පරිසරයට වඩා උචිතය. ලක්ෂණ මිශ්‍ර වී ඇති වෙන නව පරම්පරාව පරිසරයට වඩා උචිත වේ. අන්න ඒ කොටස මීමැස්සා මගින් ලියාගන්න. මීමැස්සා මගින් පරාගණය වන විට ඒ කියන්නේ වරහන් කියන පරපරාගණය කියන ජීවීන් දෙදෙනෙකුගේ ලක්ෂණ මිශ්‍ර වේ.
ලක්ෂණ මිශ්‍ර වී ඇතිවන ලක්ෂණ මිශ්‍ර වී ඇතිවන නව පරම්පරාව පරිසරයට වඩාත් උචිත වේ. පරිසරයට වඩාත් උචිත වේ. හරි පරිසරයට වඩාත් උචිත වේ. හරිනේ මම හිතන්නේ කවුරුත් කියලා නැහැ ඒකට උත්තරයක්. ඒක කරුවක්ම දාලා තියා ගන්න. ඒක පරපරාගණයේ වාසි තමයි ලක්ෂණ මිශ්‍ර වෙනවා. අලුත් ලක්ෂණ තියෙන ජීවියෙක් හැදෙනවා. එයා පරිසරයට වඩාත් උචිතයි. හරිනේ? right. ඊළඟට බලන්න. ශ්වසන ක්‍රියාවලියේදී ආහාර වැය වේ. දෙවි ප්‍රශ්නේ ආකොටස එම ක්‍රියාවලියෙන් ශාකයට ඇති ප්‍රයෝජනෙ කුමක්ද? හරිම සිම්පල්. මොකද්ද උත්තරේ? ශ්වසන ක්‍රියාවලියේදී ආහාර වැය වෙනවා. ඒකෙන් ශාකයට ඇති ප්‍රයෝජනෙ මොකක්ද? මේ අහන්නේ ශ්වසනයෙන් ලැබෙන ප්‍රයෝජනෙ. ශාකයට අවශ්‍ය ශක්තිය නිපද වීම. ඔව්. ශාකයට අවශ්‍ය ශක්තිය ලැබීම. හරියටම පුතා අපේ උත්තරේ එන්න ඕන මෙන්න මෙහෙම. ජීව ක්‍රියා සඳහා අවශ්‍ය ශක්තිය ලැබීම කියන්නේ. නේද? ශ්වසනයේ වාසිය තමයි ඒ ජීවියාගේ සෛල තුල සිදුවන ජීව ක්‍රියා සඳහා අවශ්‍ය ශක්තිය ලැබීම. ඒක හරිනම් ලකුණු එකක් දාන්න. ලකුණු එකක් දාන්න. හරි? ආ කොටස ප්‍රරෝහණය වන බීජ නියදියකින් කාබන් ඩයොක්සයිඩ් පිටවන බව පෙන්වීමට යොදාගත හැකි ඇටෝමක නම් කළ රූප සටහනක් අඳින්න. ඔබ ඕක ඇන්දද? ඇන්දද? ඔව් සර්. ප්‍රරෝහණය වන බීජ වලින් කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා කියලා පෙන්වන්න ඇටෝමක් අඳින්නලු නම් කරමු. නම් කළ ඇටෝමක් අඳින්න. ඇන්දද නැද්ද? ඇන්ද සර්. මොකක්ද ඒක ඇටෝම? සර් ගෙම්බෙක් ඉන්න එක අන්න හරි. අන්න හරි. ඒකට දානවා ප්‍රවණය වන බීජ. අන්න හරි. ඒක තමයි ඇටෝම. මේ වාජනවල හැඩය හිතන්න එපා. ඒ වාජනවල හැඩය හිතන්න එපා. මේකේ තියෙන්න ඕන මම පොඩි නදින්නම්. මේකේ තියෙන්න ඕන කීයක්ද? වාජන පහක්. පහක් හතරද? පහක්. පහක්. පළවෙනි එක මොනවද දාන්නේ? හතරෙන් පුළුවන් හතරෙන්. KOH. ඔව් කමක් නැහැ. ඔව් පළවෙනි එකේ දාන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. දෙවෙනි එකේ උණු දියර. උණු දියර. තුන්වෙනි එකේ ජීවිය. ප්‍රරෝහණය වන බීජ. ලිමිට් දාන්නේ නැහැ. ජීවිය නෑ අහන්නේ නැහැ. ප්‍රවණය වන මූලික ප්‍රරෝහණය වන බීජ. ප්‍රරෝහණය වන බීජ නීතියක්. බීජ බීජ. ඊළඟ මේක දාන්නේ ප්‍රරෝහණය වන බීජ. ප්‍රරෝහණය වන බීජ අපි ඉගෙන ගත්ත එකේ දාලා තමයි. හැබැයි දාන ප්‍රරෝහණය වන බීජ අපිට දාන්න. මේකේ උණු දියර. උණු දියර. මේකේ පුතා ජල වාහනයක් තිබුණොත් කමක් නැහැ. ලකුණු දුන්නාට කමක් නැහැ. කමක් නැහැ අපි දන්නේ ඒකනේ ඒකලිය. හරි? එතකොට මෙන්න මේකේ මේ ඇටෝම ටික හරියට යා කරලා තියෙන්න ඕනේ නෑ. හරි මේකේ මොන එකෙන් දාන්න ඕනද? හරි. මේකෙන් දාලා තියෙනවනේ මේකට. හරි. ඊට පස්සේ මේකේ තියෙන එක මේක උඩට එන්න ඕන. මෙතනින් එන්නේ මේක මේකට. නේ? ඊට පස්සේ මෙතනින් එන ඇටෝම මේකට. හරි. ඊට පස්සේ මෙතනින් එන නලය මේකට දෙන්නේ. මෙතනින් මේක මෙහෙට. ඔන්නෝම තියෙන්න ඕන. හරි. මේ ඇටෝම නොතිබ්බට කමක් නැහැ මේක. විභාගයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපි අදින්න මේ කලින් අදින්න. අපි දන්නේ විදිහට අදින්න.
මේකේ මෙන්න මේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මේකේ උණු දියර ප්‍රරෝහණය වන බීජ උණු දියර මේ ටික නම් කරලා තියෙනවා නම් ඒ භාජන හතරත් එක්කලා ලකුණු එකක් දාන්න. ලකුණු එකක්. හරි නම් කරලා තියෙනවා ලකුණු එකක් දාන්න. ඊළඟට මේවා හරියට සම්බන්ධ කරලා තියෙනවා මෙන්න මේ විදිහට. ලකුණු එකක් දාන්න. උතර මෙන්න මේ ඇටෝමෙන් පුළුවන් ප්‍රරෝහණය වන බීජ කාබන් ඩයොක්සයිඩ් වායු පිට කරන බව මෙන්න මේ ඇටෝමෙන් නිරූපණය කරන්න පුළුවන්. දැන් අපිට කිව්වොත් එම සතෙක්ගේ ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් පිටව පෙන්වා දෙන්න කියලා ඇටෝමක් අදින්න කිව්වොත් මේ බීජ අයින් කරගත්තට ඉම්බෙක් දාන්න. හරි මම ඔයා අතරේ ප්‍රශ්නයක් අහන්නම්. මේ ප්‍රරෝහණය වන බීජ වෙනුවට මෙතන දාන්න පුළුවන් තවත් ශාකකොටසක් මට කියන්න. පොහොට්ටු මල් පොහොට්ටු මල් පොහොට්ටු මම කිව්වයි මල් පොහොට්ටු. මල් පොහොට්ටු වල ශ්වසන වේගය හරි වැඩි. එහෙනම් මල් පොහොට්ටු දාන්න පුළුවන්. ප්‍රරෝහණ බීජ තමයි හොඳම. ඔය මුංගට හරි මෑට හරි කවුපියට හරි අරගෙන වතුරේ දාලා පැලවෙන්න ඇරලා මේකේ භාගයක් පිරිමුණා හරි. හරි ඇටෝමට ලකුණු දෙකයි. සර් වී පුළුවන්ද? වී නම් පුතා එච්චර වී පුළුවන්. වී වලට වඩා මූ වගේ වේගي වැඩි. ශ්වසන වේගي වැඩි. පැලවෙන වේගي වැඩිනේ. දැන් වී සාමාන්‍ය පැලවෙන දවස් කීපයක් යනවා. ඒ වගේ ශ්වසන වේගයට වඩා ඔය මුංගට පුළුවන් වී පුළුවන්. මුංගට මෑට මූ වගේ වගේ සාර්ථක. මේ පරීක්ෂණයේ පෙළපතට දාන්න ඉස්සෙල්ලා ජාතික අධ්‍යාපන ආයතනයේ මේ පරීක්ෂණය කරනකොට ගත්තේ මුංගට ගත්තා. මුංගට. පැලවෙන මුංගට ගත්තා. හරි? ඊළඟ එක. තුන්වෙනි එක ආශ්වාස වාතයේද ප්‍රාශ්වාස වාතයේද කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණ සැසඳීමට ඇටෝමක් රූපේ දැක්වේ. මෙන්න මේක ඒ අවුරුද්දේ දැවැන්ත අරුදයක් වුණා ළමයි. හරි මොකද මේ ප්‍රැක්ටිකල් එක විභාග පොතේ දුන්නේත් නෑ. දැන් ඔයාලට මම බලමු මොකද කරලා තියෙන්නේ කියලා බලමු. හරි. එක සී නලයට කට තබා උරන විට වායු කුළු දක්නට ලැබෙන්නේ කුමන ප්ලාස්කුවේද හේතුව ඒද බීද මේක පිමින්නේ උරනවා මෙතනින් උරනවා පිමින්නේ උරනවා උරනකොට වායු කුළු එන්නේ ඒ වලින්ද බී වලින්ද ඒ වලින් ඒ වලින් ඒ පිම්බලම් මේක තමයි එන්නේ. පිමින්නේ උරනවනේ. උරන හින්දා වායු කුළු වෙන්නේ මොකේද? A. ලකුණු 1යි. A ප්ලාස්කුව. හරි? හේතුව මොකද්ද? ප්ලාස්කුව තුල තියෙන වාතය උරාගන්න. ඔව් ද්‍රවය තුලින් මේ ද්‍රවය තුලින් වාතය එදිනවනේ. මේ ද්‍රවය දැන් මෙහෙම උරනකොට මේ ද්‍රවය තුලින් තමයි වාතය ඇදෙන්නේ. එතකොට කුඩු දාන්න. උත්තරේ වෙන්නේ ද්‍රවය තුලින් වාතය පැමිණීම. ද්‍රවය තුලින් වාතය ඇදෙනවා. ඇදෙනකොට මේකේ වායු කුඩු වෙනවා. හරි? ද්‍රවය තුලින් වාතය පැමිණීම ලකුණු 1යි. ලකුණු දෙකක් හම්බුනා එකට. ආයන්න මෙසේ කීප විටක් හුස්ම ඉහළ පහළ යැවීමෙන් අනතුරුව ප්ලාස්කු දෙකේ හුණු ද්‍රාවණවල කවර නිරීක්ෂණ බලාපොරොත්තු විය හැකිද? හුස්ම ඉහළ පහළ දැම්මම මේ ප්ලාස්කු දෙකේ හුණු දියවල මොන වගේ නිරීක්ෂණයක් දකින්න ලැබෙයිද කියන්නේ? මේ දෙකේම හුණු දියර කිරි පාට වෙනවා. හැබැයි වැඩිපුර හුණු දියර කිරි පාට වෙන්නේ ඒකේද බීකේ? ඒකේ. බීගේ දැන් මෙන්න මෙතනින් කට තියන්නේ. කට තියලා පුරනවා. ආයෙ පිමිනවා. ආයෙ උරනවා. ආයෙ පිමිනවා. පිමිනකොට පිට වෙන්නේ මොනවායිද? කාබන් ඩයොක්සයිඩ් මේ යන එකේ කාබන් ඩයොක්සයිඩ් එක මෙතන නේද යන්නේ.
ඒක නෙමෙයි කාබන් ඩයොක්සයිඩ් මෙතන තියෙන්නේ. ඒ ඔව්ද? කාබන් ඩයොක්සයිඩ් නේ උණු දියරවල තියෙන්නේ නේද? මේකේ මොකද වෙන්නේ? මෙහෙන් පිටිනකොට යන කාබන් ඩයොක්සයිඩ් කෙලින්ම යන්නේ කොහාටද? උණු දියරවල. මේ බලන්න මේ නලේ අය කරලා තියෙන්නේ කෙලින්ම උණු දියරවලට. මේ පැත්තෙන් ගිහින් තියෙන්නේ මේ උණු දියරවලට උඩින් තියෙන්නේ. එහෙනම් වැඩිපුර කිරි පාට වෙන්නේ ඒද බීද? B B. ඒ පිමිනකොට ඒ කාබන් ඩයොක්සයිඩ් කෙලින්ම මෙහෙන් යනවා කොහාටද? උණු දියරවලට. එහෙනම් වැඩිපුර කිරි පාට වෙන්නේ මොකේද? B වල. B වල. හරි? එහෙනම් උත්තරේ වෙන්නේ B ප්ලාස්කුවේ උණු දියර A ප්ලාස්කුවේ උණු දියර වලට වඩා කිරි පාට වේ. B ප්ලාස්කුවේ උණු දියර A ප්ලාස්කුවේ උණු දියර වලට වඩා කිරි පාට වේ. ලකුණු 1යි. දැන් බලන්නකෝ දැන් ජීව විද්‍යාව වුණාට ප්‍රැක්ටිකල් එකක් හම්බුනහම ඒ ප්‍රැක්ටිකල් එක හරියට තේරුම් ගත්තේ නැත්නම් වැඩේ අවුල් වෙනවා. හරි? E පරීක්ෂණයේ ප්‍රතිඵල වශයෙන් ආශ්වාස වාතය හා ප්‍රාශ්වාස වාතයේ ඇති කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ගැන කුමක් කිව හැකිද? ඇයි දරුවනේ දැන් මේ උරනකොට හරි උරනකොට මුණුදියර කිරිපාට වෙන ප්‍රමාණයට වඩා පිළිනකොට මුණුදියර කිරිපාට වෙන ප්‍රමාණය වැඩිනේ. එහෙනම් අපේ නිරීක්ෂණය අපේ නිගමනය තමයි ආශ්වාස වාතයට වඩා ප්‍රාශ්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි. එහෙනම් ලියන්න ප්‍රාශ්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි බව. ප්‍රාශ්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි බව තමයි අපේ නිගමනය වෙන්නේ. ලකුණු 1යි. ප්‍රාශ්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි බව. ප්‍රාශ්වාස කරන වාතයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි. ඒක තමයි නිගමනය. හරි? දැන් ඕකේ එන්න ඕන ලකුණු මොන මම කියන්නම් ඉතුරු කරගන්න. ලකුණු එන්න ඕන පළවෙනි ප්‍රශ්නේ 1යි 2යි 1යි 3යි. හරි? ඊට පස්සේ ඇටෝමට ලකුණු 2යි සොසරේ ලකුණු 1යි උතර 2යි 1යි 3යි 2යි 5යි. හරි 5යි 6යි 7යි 9යි. බලන්න 9න් කීයක් ඔබට ගන්න පුළුවන් වුණාද කියලා? 9න් කීයක් ගන්න පුළුවන්ද බලන්න. ඒක නම් හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ හොඳ කියන්නේ ඔයාලට බැරි වෙච්ච ඉඳ නේ මම කියන්නේ. අපිට තියරි වලින් ගන්නවට වඩා දෙයක් ඒකේ ගන්න පුළුවන්. හතක් එකේ තිබ්බම හොඳයි. හතක් වගේ තිබ්බම ඇත්තටම හොඳයි. ඇත්තටම හොඳයි. හරි 7ක් 8ක් 9ක් වගේ තිබ්බනම් හොඳම හොඳයි. හරි? හරි. අපි අද දවසේ බහු වර්ණ වලට යමු. හොඳයි 7ක් හොඳයි. හරි 7 8 වගේ තියෙනවා නම් හොඳටම හොඳයි. හරි? රයිට්. ක්ලාස් එකේ අපරාධය අයින් වෙන්න එපා. බොරු වැඩක්. තාල් පොඩි වෙලාවක් තියෙන්නේ. බහු වර්ණ ටික කරලා අයින් වෙන්න. අපරාධනේ. වෙලාව මහන්සි තමයි. මහන්සි තමයි. තීරි පැතුමක් හිටියා මහන්සි තමයි. හරි? කිසිම කෙනෙක්ට මහන්සියක් නැති කාපඩ්ඩාව පාරක ගිහිල්ලා ලබාගත් ජයග්‍රහණ ලෝකේ කාටවත් නැහැ. හරි? හරයි ගන්නකො ජීවීන්ගේ ලාක්ෂණික කියන එක බහුවර්ණික කරමු අපි. ජීවීන්ගේ ලාක්ෂණික පාඩමේ බහුවර්ණ 1 2 3 4 5 6 7 8 පිටුව කීයද? ජීවීන්ගේ ලාක්ෂණික ඒ බහුවර්ණ ඉස්සලා පටන් ගන්න. බහුවර්ණ පළවෙනි පටන් ගන්න බහුවර්ණ තියෙන බහුවර්ණ ප්‍රශ්න. පළවෙනි බහුවර්ණ 10 කරන්න. පළවෙනි බහුවර්ණ 10. පළවෙනි බහුවර්ණ 10. පටන් ගන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ ඵලයක් වශයෙන් ශාක පත්‍රයේ පළමුව සෑදෙන්නේ කියලා පටන් ගන්න. අනේ පළවෙනි බහුවර්ණ 10 කරන්න. පළවෙනි බහුවර්ණ 10 කරන්න. පටන් ගන්න.
බහුවර්ණය කරලා විනාඩි එකක් දෙන්නම්. ඒතර බහුවර්ණ 10යි ලක් හරියට මම විනාඩි 8ක් දෙන්නම්. 5යි 22 විනාඩි 8ක් දෙන්න 8ක්. sir ඔබද කියන්නේ අන්තරාසර්ග පද්ධතිය කියන්නේ මොකක්ද sir? අන්තරාසර්ග පද්ධතිය කියන්නේ හෝමෝන ශ්‍රාවය කරන පද්ධතිය. තාම අපි මේ පාඩමට ආවේ නැහැ. හෝමෝන ශ්‍රාවය කරන ග්‍රන්ථි අඩංගු පද්ධතිය තමයි කියන්නේ අන්තරාසර්ග පද්ධතිය කියලා. නැති යනවා. ඉවරද? sir පොඩ්ඩයි
ඉවරද? ඉවරයි. ලේසි ප්‍රශ්න ටිකක් තියෙන එක මම කිව්වේ. තව ලියන අය ඉන්නවද? ඉවරයි සර්. එහෙනම් බලමු අපි හිටියේ නේ. right. ලේසි ප්‍රශ්න ටිකක් තියෙනවා. බාර පළවෙනි එක. ප්‍රභා සංශ්ලේෂණයේ ඵලයක් වශයෙන් ශාක පත්‍රයක පළමුව සෑදෙන්නේ. චුට්ටක් ඔන්නෝට දැනගන්න ඕන දනක්. ප්‍රභා සංශ්ලේෂණයේ සිද්ධ වුණාම මුලින්ම හැදෙන ඵලය තමයි මොකක්ද? ග්ලූකෝස්. ප්‍රභා සංශ්ලේෂණයේ පළවෙනිම ඵලය තමයි ග්ලූකෝස්. දැන් කතා කරන්නේ මේ ඩියුට් එකේ තියෙන ජීවීන්ගේ ලාක්ෂණික කියන කොටසෙන් පටන් ගන්න බහුවර්ණ ප්‍රශ්න. පළවෙනි බහුවර්ණ ප්‍රශ්නේ තමයි ප්‍රභා සංශ්ලේෂණයේ ඵලයක් වශයෙන් ශාක පත්‍රයක පළමුව සෑදෙන්නේ. මුලින්ම හැදෙන්නේ ග්ලූකෝස්. ඊට පස්සේ ඒ ග්ලූකෝස් වලින් ග්ලූකෝස් පත්‍ර කවුරු බවටද? පිෂ්ඨේ බවට. ඒ ග්ලූකෝස් සර්ව පිෂ්ඨේ බවට. ශාක පත්‍රය තුළ හැදෙන පිෂ්ඨේ බවට. ඒ පිෂ්ඨේ කොටසක් ආපහු හැදෙනවා සුක්‍රෝස් බවට. සුක්‍රෝස් බවට. ඊට පස්සේ ඒක ජලයේ දියවලා ද්‍රාවණයක් හැදෙනවා. ඒ සුක්‍රෝස් ද්‍රාවණය තමයි ෆ්ලෝයම් පඩකයේ දිගේ ශාකයේ විවිධ කොටස් වලට ගමන් කරන්නේ. ඒ ගමන් කිරීමේ ක්‍රියාවට අපි කියනවා පරිසංක්‍රමණය කියලා. පරිසංක්‍රමණය කියලා. එනම් ප්‍රභා සංශ්ලේෂණයේදී මුලින්ම හැදෙන ඵලයට නම් කරන්න පුළුවන් මොකද්ද? ග්ලූකෝස්. ග්ලූකෝස්. උත්තරේ 3. දෙක ප්‍රභා සංශ්ලේෂණය හා ශ්වසනය සම්බන්ධයෙන් ඊටාම නිවැරදි වන්නේ පහත සඳහන් කවර වදන්තියද? ඒතර බලන්න හොඳට මතක් කරගන්න ප්‍රභා සංශ්ලේෂණයේදී කාබන් ඩයොක්සයිඩුයි ජලයයි දෙන්න ප්‍රතික්‍රියා කළා ග්ලූකෝස් ලැබෙනවා ඔක්සිජන් පිට වෙනවා. ශ්වසනයේදී ග්ලූකෝස්යි ඔක්සිජන් දෙන්න ප්‍රතික්‍රියා කළා කාබන් ඩයොක්සයිඩුයි ජලය හදන ගමන් ශක්තිය විනාශ වෙනවා. ප්‍රභා සංශ්ලේෂණයේ සිදුවන ක්‍රියාවලියේ අනිත් පැත්ත තමයි ශ්වසනයේ කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. බලන්න ප්‍රභා සංශ්ලේෂණයේ සිදු නොවන විට ශ්වසනයේ සිදු වෙයි. එහෙනම් ඉතින් එන ජීවිත ජීවත් වෙන නම් වෙන්නේ ඒක වැරදි. ඒ ප්‍රකාශය වැරදි. ප්‍රභා සංශ්ලේෂණයේ හරිත සෛල තුල පමණක් සිදුවන අතර ශ්වසනය අන් සෛලවලද සිදු වෙයි. බලන්න ප්‍රකාශය ප්‍රභා සංශ්ලේෂණය හරිත සෛලවල තුල පමණක් සිදුවන අතර ශ්වසනය අන් සෛලවල සිදු වෙයි. ඒක පිළිගන්න බැහැ නේද? තුන්වෙනි බලන්න සෑම ජීවී සෛලයකම මෙම ක්‍රියාවලි දෙකම සිදු වේ. ඒක වැරදි නේද? ප්‍රභා සංශ්ලේෂණයේ කියන ජීව ක්‍රියාවලිය සෑම ජීවී සෛලයකම වෙන්නේ නේද? හරිතලව තියෙන හරිතලව කියන ඉන්දිකාව තියෙන සෛල වල පමණයි මේ ජීව ක්‍රියාවලිය වෙන්නේ. මේ ප්‍රකාශය වැරදි. 4 හරිත සෛල තුල හරි ප්‍රභා සංශ්ලේෂණයේ සිදුවිය හැකි අතර අපුරුවන් වෙන්නේ අතර සෑම ජීවී සෛලයකම ශ්වසනය සිදු වෙනවා. හරි. එහෙනම් උත්තරේ වෙන්නේ කීයද? 4. උත්තරේ 4. හරි. තුන්වෙනි එක. මිනිසාගේ පහත සඳහන් ඉන්ද්‍රියන්ගේ බහිස්රාවී කෘත්‍යයක් ඉටු නොවන්නේ. ඔයාලා දන්නවා මිනිසාගේ තියෙන බහිස්රාවී අවයව තුනක් තියෙනවා. මොනවද? වකුගඩු, සම, පෙනහළු. එහෙනම් මෙතන වකුගඩු කියන උත්තරේ පෙනහළු මගින් කියන එක හරි. වකුගඩු මගින් උත්තරේ හරි. සම උත්තරේ හරි.
එහෙනම් බහිශ්‍රාවී කෘත්‍යයක් පිටි නොවන්නේ මොකද්ද? ශුද්‍රාන්තේ මගේ උත්තරේ 4. හතරවෙනි ප්‍රශ්නේ. ජීවියෙකු තුල සිදුවන පරිවෘත්තීය ක්‍රියා යනු. ඔන්නෝක මේසෙත් විභාගෙදි ගැටලුවක් ආවා. හරි? මොකද සර් තේරුන්නේ මට එක. පරිවෘත්තීය ක්‍රියා කියලා කියන්නේ ජීවී සෛල තුල සිදුවෙන සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියා. හරි? તો බලන්න පළවෙනි එක කියනවා ජීවියා තුළ සිදුවන සියලුම සංශ්ලේෂණ ක්‍රියාවලිය නෑ. සංශ්ලේෂණ ක්‍රියාවලිය විතරක් නෙමෙයි. නේද? දෙවෙනි එක ජීවියා තුළ සිදුවන සියලුම රසායනික ක්‍රියාවලිය. ඒක තුලක් තියන්න. තුන්වෙනි එක බලන්න. සංකීර්ණ ද්‍රව්‍ය සරල ද්‍රව්‍ය වලට වියෝජනය වීමයි. නෑ ඒක කියන්න බෑ. සංකීර්ණ ද්‍රව්‍ය සරල ද්‍රව්‍යයට පත් වෙන එකක් පරිවෘත්ති ක්‍රියා සිද්ධ වෙනවා. මේ සරල ද්‍රව්‍ය වලින් සංකීර්ණ ද්‍රව්‍ය හැදීම පරිවෘත්ති ක්‍රියාවට අයිති වෙනවා. ඒ හින්දා තුන්වෙනි උත්තරේ වැරදි. සරල අණු වලින් සංකීර්ණ ද්‍රව්‍ය ගොඩනැගීම ඒක විතරක් නෙවෙයිනේ. එහෙනම් වඩාත් නිවැරදි පිළිතුර වෙන්නේ ජීවියා තුළ සිදුවන සියලුම රසායනික ක්‍රියාවලිය වේ. ඒතර ජීවියෙක් තුළ සිදුවන සියලු ප්‍රතිදායක කොටසක් එන්නවනේ ජෛව රසායනික ක්‍රියාවලිය දැමනම් හරියටම හරියි. නමුත් උතන ගන්න තියෙන උත්තරේ 2. උත්තරේ 2. බාහිර පරිසරයේ අභ්‍යන්තර පරිසරයේ ඇතිවන වෙනස් වීම මිනිසාට දන්වනු ලබන්නේ ඒක හරි ලේසියි. අද ක්ලාස් එක සම්බන්ධ වෙච්ච අයට නම් යාට අකල් උත්තර ලියන්න පුළුවන්. මේ බාහිර පරිසරයේ සහ අභ්‍යන්තර පරිසරයේ වෙනස් වීම දක්වන්නේ කවුද? ස්නායු පද්ධතිය. උදර සංසරණ පද්ධතිය කරන්නේ ද්‍රව්‍ය ප්‍රවාහනය කරන එක. ඊළඟට ජීර්ණ පද්ධතිය කරන්නේ ආහාර ජීර්ණය සහ අවශෝෂණය. අන්ත්‍රසන පද්ධතිය කරන්නේ හෝමෝන ශ්‍රාවය කරනවා. එයත් සමායෝජනයට දායක වෙනවා. අපි මෙතන උත්තරේ වෙන්නේ ස්නායු පද්ධතිය. උත්තරේ 1. 6 වෙනි එක ජනේලයක් අසල තැබූ බීජ පැල කිහිපයක ප්‍රෝහ දින කිහිපයකින් පසු ජනේලයේ දෙසට වැඩෙනු දක්නා ලදී. ඔක 9 පන්ති ළඟට උත්තර දෙන්න පුළුවන්. මේ අනුව එළඹිය හැකි වඩාත් නිවැරදි නිගමනය වන්නේ 1. ආලෝකයේ ප්‍රරෝහයට සංවේදී බවයි. ඒ කියන්නේ ආලෝකයේ ප්‍රරෝහයට සංවේදී කියන්නේ ප්‍රරෝහයක් තියෙද්දට ආලෝකය යනවා. එහෙමද වෙන්නේ? බලන්නකෝ ආලෝකයේ ප්‍රරෝහයට සංවේදී. ඒ කියන්නේ ශාකයක ප්‍රරෝහ කොටස් දැක්කම එතට ආලෝකය යනවා. ඒක එහෙම වෙනවද? නෑ සර්. එහෙනම් මොකද වෙන්නේ? ප්‍රරෝහය ආලෝකයට සංවේදී බව. ඔව්. ප්‍රරෝහය ආලෝකයට සංවේදී වෙන්නේ. එහෙම නැත්නම් මේ ප්‍රරෝහයක් දැක්කම එතට ආලෝකය දුවන්නේ. හැබැයි ආලෝකය දැක්කම ප්‍රරෝහය හිටියනවා. හරි එහෙනම් පළවෙනි උත්තරේ වැරදි. 2. ප්‍රරෝහය ආලෝකයට සංවේදී බවයි. ඒකත් එකම නේද? ප්‍රරෝහය ආලෝකයට සංවේදී බවයි. ඒක හරි. ඒ කතන්දරේ හරි. ප්‍රරෝහය ආලෝකයට සංවේදී. හරි. 3. ප්‍රරෝහය වාතයට ධන ප්‍රතිචාර දක්වන බවයි. මෙහෙම එකක් දන්නේ අපි. 4. ප්‍රරෝහය ආලෝකයට ධන ප්‍රතිචාර දක්වන බවයි. ඔය දෙවෙනි උත්තරේ හතරවෙනි උත්තරේ දෙකම හරි. හැබැයි අර උඩ සිද්ධිය බලන්න. ප්‍රරෝහය ගියේ ආලෝකයේ පැත්තටම නේද? එහෙනම් මොකද්ද? ශාකයක ප්‍රරෝහය ගමන් කරේ ආලෝකයේ පැත්තටම. ධන ප්‍රභාවර්ති. එහෙනම් මොකද්ද? ධන ප්‍රතිචාරය. ආලෝකයෙන් ඉවතර කියන්නේ මොකද්ද? ඍණ ප්‍රතිචාරය. නමෙදි කරාවෝ. එහෙනම් වඩාත් ගැළපෙන උත්තරේ වෙන්නේ 4. බහිශ්‍රාවයේ යන්නේ නිර්වචනය. හරිම සරලයි. පරිවෘත්තීය ක්‍රියාවලින් සෑදෙන අපද්‍රව්‍ය පිට කිරීම තමයි බහිශ්‍රාවය කියන්නේ. ඒ කියන්නේ පරිවෘත්තීය ක්‍රියාවලදී සෑදෙන අපද්‍රව්‍ය නැත්නම් අපි කියන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කිරීමේ ක්‍රියාවලිය පිට කිරීමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ බහිශ්‍රාවය කියන්නේ.
එහෙනම් උත්තරේ 1 හරි. දෙවෙනි උත්තරේ ජීර්ණය නොවු ආහාර ද්‍රව්‍ය පිට කිරීම කොහොමද වෙන්න බෑ. ඒ මලපා පිට කිරීම නෙවෙයි කියන්නේ. 3 ජලය හා ලවණ වර්ග පිට කිරීම අසම්පූර්ණයි. 4 ජල වාෂ්ප හා කාබන් ඩයොක්සයිඩ් පිට කිරීම කියන්නේ ප්‍රාශ්වාසය. එහෙනම් උත්තරේ වෙන්නේ 1. 8 වුණ හොඳ ප්‍රශ්නයක්. එක්තරා වායුවක් හුණු දියර තුලින් යැවීමට අවශ්‍ය වේ. ඒ සඳහා සුදුසු ඇතවම කුමක්ද? 1ද 2ද 3ද 4ද? මොකක්ද කියන්නේ? එක්තරා වායුවක් හුණු දියර තුලින් යැවීමට අවශ්‍යයිලු. 2. ඇයි දෙවෙනි එක හරි කියන්නේ? ඇයි දෙවෙනි එක හරි? පළවෙනි එක බලන්න පළවෙනි එකේ නල දෙකම හුණු දියර වල බල තියෙන්නේ නේද? ඔව්. හතරවෙනි එක බලන්න හතරවෙනි එක කොහොමද වැරදිනේ නේද? හතරවෙනි එක කොහොමද වැරදි? ඇයි 2යි 3යි තමයි උත්තරේට වෙන්නේ? 2ද 3ද? 2. ඇයි තුන්වෙනි එක වැරදි? දැන් වායුවක්නේ යවන්න ඕන හුදියර වලින් නේද? දැන් මේ වෙලේ මොකක්ද වෙන්නේ? ඔය අදම වර්ධන වෙනවා මේ ගන්න ප්‍රශ්න. දැන් මේ වෙලේ කියන්නේ තුන්වෙනි එකේ තියෙන්නේ මේ බලන්න. මේ හුදියර තියෙනවා. මම අදින එක තමයි ඒක වෙන්න වෙන්න පුළුවන්. තුන්වෙනි එකේ තියෙන්නේ මේව එකක් යවනවා. අපි වාතය කොහොමද නලදේ තියෙන්නේ? තුන්වෙනි එකේ තියෙන්නේ මෙන්න මේක මුළු දියර වල තියෙන්නේ ඇතුල් වෙන වාතය මෙහෙම තියෙනවා පිට වෙන වාතය ඔහොම තියෙනවා. ඒක අපි මේ තියෙන යවන වායුව. ඒ මුළු දියර වල යවන වායුව. මේ මුළු දියර වල පිට වෙන වායුව. ඒතර මුළු දියර වලින් මුළු දියර වලට යවන වායුව මෙතනට යන්න ඕන මේක ඇතුළට. ඇතුළට. එහෙනම් මෙන්න මේක ඇතුළට ගිහිල්ලා මේකෙන් කොහාටද එළියට? තේරුණේ? යවන වායුවේ උදිර වලට යවන්න ඕන. යවන වායුව උදිර වලට යවන්න නම් ඒ වායු වලේ කෙලින්ම ගෑවෙනකොට උදිර වලට යන්න ඕන. මේ තලය උදිර වලට ගිහින් ඕන. එහෙනම් උත්තරේ වෙන්නේ 2. 9. බහිස්රාවී ක්‍රියාවලිය විස්තර කිරීම සඳහා වඩාත් උචිත වැකිය වන්නේ මේක මදමාන අර කලින් බහිස්රාවගෙන ඇහුවා. එකම දේ ආයි නැවත නැවත විභාගෙදී අහනවා. බුද මාර්ගයේ මල කොටස් පිට කිරීම. වැරදිනේ. ග්‍රන්ථියක ශ්‍රාවයක් සිරුරෙන් පිටතට නිකුත් කිරීම. වැරදිනේ. පරිවෘත්තීය ක්‍රියාවලින්ගේ අතුරු ඵල ඉවත් කිරීම. හරි. පරිවෘත්ත දැන් අනිවාර්යෙන් බහිස්රාවය කියන කොටස අතුලත් වෙද්දී පරිවෘත්තීය ක්‍රියාවලදී සෑදෙන ශරීරයට අනවශ්‍ය නැත්නම් නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය ඉවත් කිරීම කියන කතාව තියෙන්න ඕන. හරි? පරිවෘත්තීය ක්‍රියාවලදී හැදෙනවා කියනම තියෙන්න ඕන. එහෙම නැත්නම් ජෛව රසායනික ප්‍රතික්‍රියාවලදී හැදෙනවා කියන කතාව කියන්න ඕන. ශරීර අනවශ්‍යයි කියන කැලලක් තියෙන්න ඕන. ඒක දෙහින් බැහැර කරනවා කියලා කියන්න ඕන. හරි? එහෙනම් උත්තරේ වෙන්නේ 3. 10 වෙනි එක මිනිස් සිරුර තුල යූරියා නිපද වෙන්නේ වකුගඩුවේද අක්මාවේද බුද මාර්ගයේද අන්ත්‍රයේද? මොකේද? දැන් ඕකේ දැන් බලන්න වකුගඩුව තමයි බුද මාර්ගයේ යූරියා හැදෙනවද? නෑ. එහෙනම් ඒක කෙලින්මයි කරන්නකො 3 වෙනි උත්තරයයි කරන්නකො. 4 වෙනි එක අන්ත්‍රය. අන්ත්‍රයේ යූරියා හැදෙනවා නම් ඒවා මාර්ගයට එන්න බෑ. එහෙනම් ඒකත් නැහැනේ වැරදිනේ. එහෙනම් උත්තරේ වෙන්නේ 1 හෝ 2නේ. එතකොට අපි දන්නවා යූරියා යූරික් අම්ලය වගේ දේවල් පෙරලා අයින් කරන්න තමයි වකුගඩු ඉන්නේ. එහෙනම් උත්තරේ වෙන්නේ මොකක්ද? අක්මාව. අක්මාවේ තමයි යූරියා හැදෙන්නේ. ඒ යූරියා රුධිරයට ගියට පස්සේ රුධිරයෙන් පෙරලා අයින් කරන්නේ කවුද? වකුගඩු. හරි? ඔන්න ප්‍රශ්න 10ක් අපි කරා. උත්තරේ වෙන්නේ 2. දාන්නකො 10 කීයක් හරිද කියලා.
10න් කීයක් පළවෙනි එකට මොකක්ද එන්නේ? අපද පළවෙනි එකට මොකක්ද සර්? කීවෙනි එකේද පළවෙනි එකට සර්. පළවෙනි එක මට අහන්නේ පළවෙනි එකද පළවෙනි එකේ උත්තරේ පුතා ග්ලූකෝස් උත්තරේ 3 පළවෙනි එකේ උත්තරේ 3 ග්ලූකෝස් හරි 10න් 10ම හරිද 8යි සර්. 8යි නේ 6 වෙනි ප්‍රශ්නේ උත්තරේ කී දාන්නේ 6 වෙනි ප්‍රශ්නේ උත්තරේ වෙන්නේ 6 වෙනි ප්‍රශ්නේ උත්තරේ ප්‍රරෝහය ආලෝකයේ සංවේදී බව හරි ඒක හරි නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ජනේලයේ දෙසට වැඩිලා නෙමෙයි ඒ කියන්නේ ආලෝකයේ පැත්තට ගිහිල්ලා එන එක ධන ප්‍රතිචාරයක් වඩාත් ගැළපෙන උත්තරේ වෙන්නේ 4 6ට 6ට 4 10 වෙනි උත්තරේ මොකක්ද 10 වෙනි උත්තරේ මම කිව්වා 10 වෙනි උත්තරේ 2 අක්මාව අක්මාවේ තමයි ප්‍රෝටීන් මේ යූරියා දෙන්නේ හරි හොඳයි දැන් මේ සාමාන්‍යයෙන් ලේසි අඩු ගානේ 9ක්වත් ගහන්න ඕනේ 9ක් 10ක් ගහන්න ඕනේ ඒ වගේ ප්‍රශ්න වලට 9ක් 10ක් හරියන්න ඕනේ හරි නේද 9ක් 10ක්වත් ඒකේ ඉවර වෙන්න ඕනේ නැත්තම් මදි නැත්තම්